මොගලන්ට කිව්වා ගෲප් වල දැනුවත් කළා මේක මේ පුළුවන් අතරතුර මේක මේ යන අවස්ථාවේදී YouTube එකේ ලයිව් දෙනවා කියලා. මම ලයිව් එක ඕපන් කරා. මේ එතකොට ලයිව් එක ඕපන් කරපුවාම මේ සිග්නල් මදි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සිග්නල් පස්සේ එතකොට ඒකටත් නැහැ මේකටත් නැහැනේ. ඒ නිසා මේ ලයිව් එක අයින් කරා. එතකොට අනික 100 දෙනෙක්ට තමයි මගේ Zoom account එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම 100 දෙනෙක් බැරි වෙනවා නම් මදි වුණොත් තමයි live stream එකකට ඉතුරු කට්ටියට දාන්න හැදුවේ. ඒතර ඒතර ප්‍රශ්නයක්වත් නැහැ. හැමෝටම Zoom එකෙන් එන්න පුළුවන්. ඒ නිසා එතන තියෙන ගැටලුවක් මග හැවුවා. හරිද? ඒ නිසා YouTube live එක මේ වෙලාවේ දෙන්නේ නැහැ. හරි? එතකොට මගේ YouTube එක මේ YouTube එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් එතකොට රුසිත් නිලංග කියන නමින් තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ওই තිරේ පේන්නේ ඔය මේ මගේ රුසිත් නිලංග කියලා නම. අන්න ඔය විදිහට ඔය ලෝගෝ එකමයි තියෙන්නේ. හරිද? සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඒ සම්බන්ධන කියන්නේ ඒකෙදි ඉදිරියේදී වැඩ කටයුතු ගොඩක් කරනවා සාමාන්‍ය පෙළ ළමයි වෙනුවෙන්. දැනට කරලා තියෙන උසස් පෙළ අය වෙනුවෙන් විතරයි. හරිද? ලොකු වීඩියෝ ප්‍රමාණයක් නැහැ. ඒක රුසිත් නිලංග කියලා සර්ච් කරලා subscribe කරලා තියන්න. හරිද? හරි. එතකොට අද අපි ඉගෙන ගන්න පාඩම තමයි ගනුදෙනු වල ද්විත්ව බලපෑම. ගනුදෙනු වල ද්විත්ව බලපෑම. පුතේ මේ පාඩමෙන් කියන්නේ ඕනම ගනුදෙනුවක් ගත්තොත් ඒ ගනුදෙනුවට බලපෑම් දෙකක් තියෙනවා. ඕනම ගනුදෙනුවක් ගත්තොත් ඒකට බලපෑම් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට මතකද නිව්ටන් කියවෙනීමේද කියලා තිබ්බේ විද්‍යාවේදී? ඕනම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් මොකක්ද මන්ද කීයකින් තිබ්බේ? එතන කියන්නේ ඕනම දෙයකට බලපෑම් දෙකක් තියෙනවා. එතකොට මේ ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියලා කියන්නේ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවක් ගත්තොත් ඒ ගනුදෙනුව නිසා වෙන බලපෑම් දෙකක් තියෙනවා. ඒ ගනුදෙනුව නිසා වෙන බලපෑම් දෙකක් තියෙනවා. මම උදාහරණයක් ගන්නම්. හරිද? උදාහරණයක් විදිහට ගන්න මොකක්ද මේ ගනුදෙනුවකින් වෙන ද්විත්ව බලපෑම කියන එකට උදාහරණය. ඒ නිසා මම ගන්න උදාහරණය තමයි රුපියල් 1000කට උපකරණයක් මිලදී ගැනීම. රුපියල් 1000කට උපකරණයක් මිලදී ගැනීම කියන උදාහරණය මම ගත්තා. දැන් මම පෙන්වන්න යන්නේ මේ ගනුදෙනුව නිසා තියෙන බලපෑම් දෙකක්. අනිවාර්යෙන් තියෙන්නේ බලපෑම් දෙකක්ම තමයි. එකක් තමයි රුපියල් 1000ක් දීලා උපකරණයක් ගද්දි මොකද වෙන්නේ පුතේ? රුපියල් 1000ක් දීලා උපකරණයක් ගද්දි එකක් තමයි නේද? උපකරණයක් කියද්දි අපි හිතමු කඩේකට ගිහිල්ලා ඔය ස්ටේපර් මැෂින් එකක් ගන්නවා. ඔයා කඩේකට ගිහින් ස්ටේපර් මැෂින් එකක් ගන්නවා. එතකොට වෙන දේ මොකක්ද? ඔයා මුදලාලිට සල්ලි දෙනවා. මුදලාලි ඔයාට ස්ටේපරයක් දෙනවා. ඒ නිසා ඔයාට මොකක්ද උනේ? ඔයා ගාව දැන් එකක් මොකක්ද තියෙන්නේ? ස්ටේපරයක් තියෙනවා. උපකරණයක් තියෙනවා. ඒ නිසා එක බලපෑමක් තමයි උපකරණ වැඩි වෙනවා. උපකරණ වැඩි වෙනවා කියන්නේ මොනවද? තමන් ගාව තියෙන මේ ස්ටේපරයක් කියන උපකරණේ වැඩි වෙනවා. නේද? දැන් ඔයා සල්ලි දීලා ස්ටේපරයක් ගත්තොත් ඔයා ගාව තියෙන ස්ටේපරයක් වැඩි වෙන්නේ නැද්ද? ඔයාට ස්ටේපරයක් අලුතෙන් ලැබෙනවා. ඒ කියන්නේ ඔයා ගාව තියෙන උපකරණයක් වැඩි වෙනවා. අනිත් දේ බලන්න. මේ උපකරණ ගන්නේ සල්ලි දීලා. සල්ලි දෙනකොට අපි ගාව තියෙන සල්ලි නේද අඩු වෙන්නේ. අපි ගාව තියෙන සල්ලි තමයි අඩු වෙන්නේ. ඒ නිසා අනිත් බලපෑම තමයි මුදල් වත්කම. මුදල් වත්කම අඩු වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා. පේනව නේද? මීට වඩා තව මොකක් හරි බලපෑමක් තියෙනවද? 1000ක් දීලා මොකක් හරි ගත්තොත් නැත්නම් රුපියල් 1000ක් දීලා බිස්කට් පැකට් එකක් ගන්නවා. රුපියල් 1000ක් දීලා බිස්කට් පැකට් එකක් ගද්දි මොකද වෙන්නේ? තමන් ගාව තියෙන බිස්කට් පැකට් එකක් වැඩි වෙනවා. තමන් ගාව තිබ්බ සල්ලි අඩු වෙනවා. ඔයිට වඩා කිසි බලපෑමක් වෙන්නේ නැහැ නේද? ඒ නිසා ඕනම ගනුදෙනුවක් ගත්තොත් ඒ ගනුදෙනු නිසා බලපෑම් දෙකක් අනිවාර්යයෙන්ම වෙනවා.
බලපෑම් දෙක අනිවාර්යයි. තව ගනුදෙනුවක් ගමු. යාචකයෙක්ට නැත්තම් හිඟන්නෙක්ට රුපියල් 20ක් පරිත්‍යාග කරනවා. හිඟන්නෙකුට කියන්නේ සාමාන්‍ය විදිහට හරි භාෂාවට යාචකයෙක්. එයාට රුපියල් 20ක් පරිත්‍යාග කරනවා. පිනට දෙනවා රුපියල් 20ක්. එතකොට හිඟන්නෙක්ට රුපියල් 20ක් දුන්නොත් මොකද වෙන්නේ? එකක් තමයි අපි ගාව තියෙන සල්ලි අඩු වෙනවා. අනිත් බලපෑම මොකක්ද? හරි විදියට ගත්තොත් අනිත් බලපෑම අපිට ඒක පේන්නේ නැහැ හැබැයි. අනිත් දේ මොකක්ද? සල්ලි දුන්නම අපි බෞද්ධ දරුවෝ එහෙම දන්නවා අපිට පිනක් කියලා දෙයක් ලැබෙනවා. අපේ මුදල් යනවා අපිට පිනක් ලැබෙනවා. කවුද මේ අහන්නේ සර් මේ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා? මේ සබ්ජෙක්ට් එක තමයි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. 10 සහ 11 ශ්‍රේණි. හරිද? එතකොට මේක මම දැනුවත් කිරීමක් කරලා තමයි තියෙන්නේ. මේ කොමර්ස් සෙමිනාර් කියලා මේ මාතෘකාවක් යටතේ. එතකොට ඕන මේ සමහරවල් දැන් ගොඩක් ගුරුවරු රැල්ලට මේ ගොඩක් අය මේ වෙදි මේ දානවානේ. මේ කොමර්ස් මෙහෙම සෙමිනාර් තියෙනවා නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. සමහර අය ඔක බලන්න නැතුව යනවා මේ ලින්ක් එකෙන් මේ යනවා. ඊට පස්සේ ගියාට පස්සේ තමයි උගන්වන විෂය දාන්නේ. ඒ නිසා මේ දෙයකට සම්බන්ධ වෙද්දී මේ මොකක්ද කරන්න කියලා බලලා සම්බන්ධ වෙන්න. හරි? හරි. මේ විදිහට තමයි ඕනම ගනුදෙනුවක් ගත්තොත් ඒකට බලපෑම් දෙකක් තියෙනවා. හරිද? බලපෑම් දෙකක් තියෙනවා. හරි. එහෙනම් හරිද? මේක තමයි එතකොට මෙන්න මේ පාඩමින් අපි ඉගෙන ගත්තේ. හරිද? ද්විත්ව බලපෑම. ඕනම ගනුදෙනුවක් ගත්තොත් ඒ ගනුදෙනුවට බලපෑම් දෙකක් තියෙනවා. හරිද? බලපෑම් දෙකක් තියෙනවාම අනිවාර්ය නියමයක්ම තමයි. හරිද? හරි. ඒ අර්ථ ලියන්න ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියන එක යටතේ ලියන්න එන විස්තර අපි මේක ලියාගමු. ගනුදෙනු වල ද්විත්ව බලපෑම. ඒ අර්ථ අපි විස්තරයක් ගමු. ලියන්න ව්‍යාපාරයක් තුල සිදුවන ඕනෑම ගනුදෙනුවක් සඳහා බලපෑම් දෙකක් පවතී. ව්‍යාපාරයක් තුළ සිදුවන ඕනෑම ගනුදෙනුවක් සඳහා බලපෑම් දෙකක් පවතී. උදාහරණ අපි එක උදාහරණයක් ලියමු එක ගනුදෙනුවකට. රුපියල් 1000කට මෝටර් රථයක් මිලදී ගැනීම. රුපියල් 1000කට මෝටර් රථයක් මිලදී ගැනීම. හරි. හිතන්න පුතේ රුපියල් 1000ක් දීලා අපි මෝටර් රථයක් ගත්ති. රුපියල් 1000කට මෝටර් රථයක් දෙන්න ඒක හිතන්නකො මේ අර සෙල්ලම් මෝටර් රථයක් ප්ලාස්ටිකයක් කියලා. හරි. මම මේ ගනුදෙනුව පැහැදිලි කරා. මෙතන ලක්ෂ ගණන් ගන්න බෑනේ පුතේ. මම කියමු ලක්ෂ 50ක මෝටර් රථයක් කියද්දි ඔයාලට උඩ ලක්ෂ 50ට තියෙන බින්දු ගාන හොයපු ඉන්නවා. ඒ නිසායි සරලම උදාහරණයක් ගත්තේ. රුපියල් 1000කට මෝටර් රථයක් මිලදී ගැනීම. මෝටර් රථයක් ගද්දි මොකද වෙන්නේ? එකක් ඔයා සල්ලි දීලා මෝටර් රථයක් ගන්නකොට ඔයා ගාව තියෙන මෝටර් රථ කියන දේ වැඩි වෙනවා. එහෙනම් එක බලපෑමක් ඒකට ලියන්න. මෝටර් රථ
රුපියල් 1000කින් වැඩි වේ. මෝටර් රථ රුපියල් 1000කින් වැඩි වේ. අනිත් දේ ලියන්න. දැන් මේ මෝටර් රථය ගන්නේ කොහොමද? සල්ලි දීලා. එන අනිත් බලපෑම තමයි මුදල් රුපියල් මේ සර් බලන්න. මුදල් රුපියල් 1000කින් අඩු වේ. මුදල් රුපියල් 1000කින් අඩු වේ. හරිද? හරි. මේ එක උදාහරණයක්. තව උදාහරණයක් ලියුවද? මේ ගනුදෙනු ද්විත්ව බලපෑම තේරුම් ගන්න තව උදාහරණ. අපි තව උදාහරණයක් ලියමු මෙහෙම. රුපියල් 500ක විදුලි වියදමක් ගෙවීම. රුපියල් 500ක විදුලි වියදමක් ගෙවීම. මේ ඊළඟ උදාහරණ. මේ පළවෙනි එක මේ ඊළඟ උදාහරණය. හරි. 500ක විදුලි වියදමක් ගෙවද්දී වෙන බලපෑමක් මොකද්ද? දැන් විදුලි වියදමක් නැත්තම් ගෙදරට එන ලයිට් බිල ගෙවන්නේ කොහොමද? ගෙදරට එන ලයිට් බිල ගෙවන්නේ සල්ලි වලින් නේද? සල්ලි වලින් ගෙවන්නේ. එහෙනම් එකක් තමයි ලියන්න. මුදල් රුපියල් 1000කින් අඩු වේ. මුදල් රුපියල් 1000කින් නෙමෙයි 500කින්. 500ක එකක් නේ. 500 ලයිට් බිල ගෙවද්දී අපි ගාව තියෙන සල්ලි රුපියල් 500කින් අඩු වෙනවා. හරි. එහෙනම් මුදල් රුපියල් 500කින් අඩු වේ. මුදල් රුපියල් 500කින් අඩු වේ. හරිද? අනිත් එක පුතේ වියදමක් ගෙවනවා කියන්නේ මතක තියාගන්න. වියදමක් ගෙවන්න අපේ ජීවිතයේ තියෙන වියදම් වැඩි වෙනවා. තේරෙනවද? මතක තියාගන්න වියදම් ගෙවන්න වියදම් වැඩි වෙනවා. කවුරු හරි කියනවා නම් වියදම් ගෙවන්න වියදම් අඩු වෙනවයි කියලා ඒක වැරදි. මතක තියාගන්න වියදමක් ගෙවන්න තමයි වියදම් වැඩි වෙන්නේ. හොඳට බලන්න මම උදාහරණයක් පෙන්නන්නම්. දැන් ඔයගලන්ගේ තියෙන්නේ දැන් මේ යන්නේ ජූලි මාසයේනේ. ජූලි මාසයට ඔයගලන්ගේ ගෙදරට මෙන්න මේ කියන බිල් ටික එනවා. ඒ කියන්නේ විදුලි බිල විදියට රුපියල් 1000ක් ගෙදරට එනවා. ඊට පස්සේ ෆෝන් බිල් එක විදියට රුපියල් 1500ක් ගෙදරට එනවා. වරි පනම් ගාස්තු විදියට රුපියල් 500ක් මේ මාසෙට ගෙදර එනවා. ඊට පස්සේ ඊට අමතරව ජල ගාස්තු විදියට රුපියල් 1000ක් එනවා ගෙදරට බිලක්. මේ කියන බිල් ටික තියෙනවා. දැන් ඕගොල්ලෝ කිසිම බිලක් ගෙවලා නැහැ. ඒ නිසා දැන් කිසිම බිලක් ගෙවලා නැහැ කියන්නේ ඔයාලට වියදමක් නැහැනේ. තාම වියදම් වුණේ නැහැ. දැන් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ තියෙන බිල් හතර තියෙනවා. දැන් මේ සුදු තියෙනවා මේ තියෙන බිල් හතර. මොකද කරන්නේ? හෙට උදෙන් යනවා මේ බිල් ටික ගෙවන්න. හරිද? තාත්තා හරි අම්මා හරි ඔයාගේ අතට සල්ලි දීලා දිනවා. මේ තියෙන බිල් ටික ගිහිල්ලා හෙට ගෙවපන් කියලා දෙනවා. හරිද? ඔයා මොකද කරන්නේ? උදේ 9ට යනවා විදුලි බල මණ්ඩලයට ගිහිල්ලා මේ වියදම ගෙවනවා. එතකොට ඔයාගේ වියදම කීයද? ඔයාට 1000ක් වියදම් වුණා. ඊට පස්සේ 10ට විතර ගිහිල්ලා ඩයලොග් එකට හරි ටෙලිකොම් එකට ගිහිල්ලා හරි 1500 වියදම ගෙවනවා. එතකොට ඔක්කොම වියදම කීයක් වුණාද? 2500ක් වුණා. ඊට පස්සේ 11ට ගිහිල්ලා වරි පනම් ගාස්තු ගෙවනවා නගර සභාවට. නැත්තම් ප්‍රාදේශීය සභාවට. එතනදී දැන් ඔයාගේ වියදම 3000ක් වුණා.
අන්තිමේදී ජල සම්පාදන මණ්ඩලයට ගිහිල්ලා ඔයා රුපියල් 1000 වියදම ගෙවනවා. අන්න ඔයාගේ වියදම මෙතනදී 4000ක් වුණා. පේනව නේද? වියදම් ගෙවන්න අපේ තියෙන වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙනවා. එහෙනම් මෙතනදී වෙන අනෙක් බලපෑම තමයි විදුලි වියදම් රුපියල් 500කින් වැඩි වේ. විදුලි වියදම් රුපියල් 500කින් වැඩි වේ. අන්න ඔය විදියට උදාහරණ ලියා ගන්න. හරි? එහෙනම් මේකේ මතක තියාගන්න වියදමක් ගෙවන්න තමයි පුතේ වියදම් වැඩි වෙන්නේ. හරිද? නැත්තම් වියදමක් ගෙවද්දි වියදම් අඩු වෙන්නේ නැහැ. මේ පේන්නේ කිසිම වියදමක් ගෙවන්න නැතුව අපිට එතකොට වියදම තිබෙන්නේ බිඳුවයි. එතකොට මේ 1000ක් ගෙවද්දි වියදම වැඩි වෙනවා. 1500ක් ගෙවද්දි තව වැඩි වුණා. 500ක් ගෙවද්දි තව වැඩි වුණා. 1000ක් ගෙවද්දි තව වැඩි වුණා. එහෙනම් මතක තියාගන්න වියදම් ගෙවන්න වියදම් වැඩි වෙනවා. හරිද? වියදම් වැඩි වෙනවා. හරි. හරි. මම එහෙනම් බෝඩ් එක මකනවා. අපි තව දැන් අලුත් දේවල් ඉගෙන ගන්න යනවා. හරි. මාතෘකාව දාගන්න ලෙජර් ගිණුම. ලෙජර් ගිණුම. අද මේක සම්පූර්ණයෙන් කරන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් දෙවෙනි දවසක් දාලා කරනවා. මොකද අද ගොඩක් පැහැදිලි කිරීම ටික කරන්නේ. අර මම ගෲප් එකේ PDF එකක් දාලා තියෙනවා. PDF එක ඊළඟ දවසේවත් ළඟ print එකකට දාගෙන තියාගන්න. හරිද? නැත්නම් බොරුවට මම PDF එක දානවා විතරයි. ඔය ඒක තියාගන්නවා විතරයි කොහොනේ. ඒ නිසා පිටු 3-4ක් නේ තියෙන්නේ. ඔය ළඟම තියෙන කොහෙන් හරි ගිහිල්ලා print එකක් දාගන්න ඊළඟ දවසේ වෙන්නේ. හරි? ලෙජර් ගිණුම. හරි පුතේ ලෙජර් ගිණුමක් කියලා කියන්නේ තේරෙන්නේ නැහැ සමහර අයට මොකක්ද මේ ගිණුමක් කියන්නේ කියලා. දැන් අපි ගිණුමක් කියපු ගමන් ඔලුවට එන්නේ මොකක්ද? බැංකුවේ අපි සල්ලි දාන එකනේ ගිණුම කියලා ඔලුවට එන්නේ. හැබැයි ගිණුම් කරන්නේදී ගිණුම කියන්නේ ඒකට නෙමෙයි. ගිණුමක් කියලා කියන්නේ පුතේ ගිණුම් කරන්නේදී අපි දැන් ඉගෙන ගත්ත නේද ගනුදෙනු වලට බලපෑම් දෙකක් තියෙනවා කියලා. මෙන්න මේ බලපෑම අපි සටහන් කරන ආකෘතියකට තමයි අපි කියන්නේ ගිණුමක් කියලා. තේරුණාද? කිසියම් ගනුදෙනුවක සිදුවන බලපෑම සටහන් කරන සම්මත ආකෘතියකට තමයි අපි කියන්නේ ලෙජර් ගිණුමක් කියලා. හරිද? එහෙනම් ලෙජර් ගිණුම කියන එක යටතේ අපි ලියාගමු. මෙහෙම ලියන්න කිසියම් ගනුදෙනුවක ලියන්නේ යටතේ කිසියම් ගනුදෙනුවක සිදුවන බලපෑම සටහන් කරන සම්මත ආකෘතිය ලෙජර් ගිණුමක් ලෙස හැඳින්වේ. ලෙජර් ගිණුමක් ලෙස හැඳින්වේ. තේරුණා නේද?
කිසියම් ගනුදෙනුවක සිදුවන බලපෑම සටහන් කරන සම්මත ආකෘතියකට තමයි අපි කියන්නේ ලෙජර් ගිණුමක් කියලා. ලෙජර් ගිණුමක් කියලා. ලියා ගන්නකො. හරි. අනුමාත්‍රකාව දාන්න ලෙජර් ගිණුමක සරල ආකෘතිය. ලෙජර් ගිණුමක සරල ආකෘතිය. අනුමාත්‍රකාව. ලෙජර් ගිණුමක සරල ආකෘතිය. හරි. පුතේ ලෙජර් ගිණුමක සරල ආකෘතිය ගත්තොත් මේක ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් T අකුර හැඩය ගන්නවා. හරිද? මේ තියෙන්නේ එතකොට ලෙජර් ගිණුමක තියෙන සරල ආකෘතිය. පේනව නේද? T අකුරක් වගේ. එතකොට ගොඩක් මේ ගණන් හදද්දී මේකට දාන්නේ මේක. හරිද? සරල ආකෘතිය වෙන්නේ මේක. හරිද? T ගිණුමක් කියලා කියනවා. එතකොට මේ විදියට ගිණුමක් දාපුවම උඩින් ගිණුමේ නම ලියන්න ඕන. මොන ගිණුමක්ද? මුදල් ගිණුමක්ද? වැටුප් ගිණුමක්ද? අනවශ්‍ය මැසේජ් දාන්න එපා. මේ ඉමෝජිස් එවන්නවා මට තේරෙන්නේ නැහැ. හරිද? එහෙම වුණොත් අයින් කරලා දානවා. හරි. ඒ විදිහට දාන. ඒ නිසා උඩින්ම සාමාන්‍යයෙන් මෙහෙම ඒ ගිණුමේ නම ලියනවා. දැන් මම තිත්පේලියක් විදිහට දැම්මේ. තිත්පේලියේ එහෙම නම ලියනවා. ගිණුමේ නම. එතකොට මේ ගිණුමේ මේල ගිණුමක්නේ. මේකේ මේ පැත්ත ඒ කියන්නේ බත් කන අත නෙමේ වම් පැත්ත. සෝරි ඕගොල්ලෝ වමනුත් කනයි මම නම් කන්නේ දකුණින්. හරි. වම් පැත්තට කියනවා හර පැත්ත කියලා. හරි. ඒ කියන්නේ හර කියන්නේ පැත්තක නම. ප්‍රදේශයක නම. හරි. ඒ නිසා T ගිණුමේ මේ පැත්තට වම් පැත්තට කියනවා හර පැත්ත කියලා. එතකොට T ගිණුමේ අනෙක් පැත්තට දකුණු පැත්තට කියනවා බැර පැත්ත කියලා. හරිද? අන්න එහෙමයි හර බැර කියලා නම හැදලා තියෙන්නේ. හර බැර කියලා නම හැදලා තියෙන්නේ එහෙම. දැන් ඉස්සරහට ඉගෙන ගන්නවා කොහොමද හර බැර ඉගෙන ගන්න කියලා. හරි? ඒ නිසා ඉක්මනට මේක පොතේ ඉක්මනට සටහන් කරගන්න. ලෙජර් ගිණුමක සරල ආකෘතිය කියලා නම් මේ දැම්මා. T ගිණුමක් ගහලා මෙහෙම දාන්න. තිත් පේලියක් ගිණුම හර බැර කියලා දාන්න. හරි. මේ තමයි එතකොට ලෙජර් ගිණුමක තියෙන සරල ආකෘතිය. තේරුණාද? සරලයි නේද? T අකුරක් ගහලා ඉන්න තියෙන්නේ. හරි. ඊළඟට බලමු. මේ ඇවිල්ලා සරල ආකෘතියනේ. අපි බලමු සම්මත ආකෘතිය. සම්මත කියලා ආකෘතියක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ පිළිගත්තු ආකෘතිය. ඉතින් මේකක් පිළිගන්නවා. ඉතින් ගොඩක් මේ T ගිණුම පාවිච්චි කරන්නේ මේ අපිට සටහන් කරගන්න තියෙන ලේසියට. හැබැයි ගිණුමකට තියෙන්න ඕන සම්මත ආකෘතියක් තියෙනවා. දැන් අපි බලමු සම්මත ආකෘතිය මොකක්ද කියලා. ඒ නිසා ඕගොල්ලෝ පොතේ දැන් අනුමාත්‍රකාව දාගන්න ලෙජර් ගිණුමක සම්මත ආකෘතිය. දාගන්න ලෙජර් ගිණුමක සම්මත ආකෘතිය.
ලෙජර් ගිණුමක සම්මත ආකෘතිය. ඔයගොල්ලන්ට මොකක් හරි දැනගන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් උතන chat එක තියෙන්නේ. ඒකෙන් මගෙන් අහන්න පුළුවන් ඕනම ප්‍රශ්නයක් අහ. ඒ කියන්නේ විෂයට හා සම්බන්ධ ඕන දෙයක් අහන්න පුළුවන්. අනවශ්‍ය දේවල් අහන්න එපා. අපරාධ කාලේ. හරි. ලෙජර් ගිණුමක සම්මත ආකෘතිය. හරි. අපි බලමු. මම ඇදලා පෙන්නන්නම් ඉස්සෙල්ලා මෙහෙම. ඔයගොල්ලෝ පස්සේ අඳින්න. ඉස්සෙල්ලා හරි මැදින් බෙදා ගන්න. ඒ නිසා හර බැරි පැත්ත මාරු වෙන්නේ නැති වෙන්න මේ විදිහට හරි මැදින් බෙදා ගන්න ඕන. හරි ඒ නිසා දැන් මම නම් කරන්න. මම රූල් කරන විදිහ හොඳට බලන්න. හරි මේ විදිහට තමයි සම්මතාකෘතිය හැදෙන්නේ. හරිද? මේකේ හැම ගිණුමකටම පුතේ නමක් තියෙන්න ඕන. ඒ නිසා උඩින් දාන මේක තිප්පේරියක් ගිණුම. දැන් මේ තිප්පේරියක් කියලා දාන්නේ ඒ ගිණුමේ නම. හරිද? එතකොට මේකේ වම් පැත්ත හර පැත්ත වෙනවා. මේක දකුණු පැත්ත බැර පැත්ත කියලා කියනවා. හරිද? එතකොට මෙහෙමයි මේ හර බැර කියන්නේ පුතේ පැත්තක්. හරිද? මේක ගිණුම් කරන්නේ භාවිතා වෙන වචනයක්. තේරුණාද? ඒ නිසා දැන් ගනුදෙනු ඉස්සරහට දාන්නේ මුදල් ගිණුම දකුණු පැත්ත කරන්න. මුදල් ගිණුම මේ වම් පැත්ත කරන්න කියන්නේ. අපි කියන්නේ මුදල් ගිණුම හර කරන්න. මුදල් ගිණුම බැර කරන්න. ඊට පස්සේ කියනවා මෝටර රථ ගිණුම හර කරන්න. මෝටර රථ ගිණුම බැර කරන්න. නැත්තම් කියන්නේ මෝටර රථ ගිණුම දකුණු පැත්ත කරන්න. මෝටර රථ ගිණුම වම් පැත්ත කරන්න කීකේ කැත වචන ගන්නෑ. ඒ නිසා ඒ වචන වෙනුවට තමයි මෙතනදී හර බැර කියලා අපි අරගෙන තියෙන්නේ. හරි? මේකෙදි තීරු නම් වෙන විදියක් තියෙනවා. මේ පළවෙනි තීරුව. මේ දිනය. ඒ කියන්නේ මෙතනදී දිනේ විදියට දාන්න පුතේ ගනුදෙනුව වෙන දිනේ. හරිද? මේකක් දිනේ. එතකොට මේ මැද තීරුවෙන් එහා මේකක් දිනේ තීරුව. හරිද? මේක විස්තරය. මේක ගනුදෙනු දාද්දි මම ඔයගලන්ට කියලා දෙන්නම් විස්තරය. හැමතිස්සෙම මේ විස්තරයට එන්නේ වෙන ගිණුමක නම. හරිද මම ඒක කියලා දෙන්නම්. හරි බය වෙන්න එපා කියලා දෙන්නම්. මේකත් එතකොට විස්තරය. මේකට කියනවා සපි. සපි කියන එකෙන් අදහස් වෙන්නේ සංගල පිටු. සංගල පිටු. නැත්තම් සපි නැත්තම් මේකට කියනවා ලෙපි කියලා. ලෙපි කියලා කියන්නේ ලෙජර් පිටු. මේ දෙකම කියනවා. සපි කියලාත් කියනවා ලෙපි කියලාත් කියනවා. හරි අයන සපි මේක සපි. මේකට දානවා වටිනාකම. වටිනාකම කියන්නේ පුතේ ඒ ගනුදෙනුවේ වටිනාකම. වටිනාකම. හරිද? සපි කියන්නේ සංගල පිටු. සංගල සයන්නයි මුර්ධජ ගයන්නයි ලයන්නයි. සංගල පිටු. හරිනේ? හරි. මේ විදිහට අපි ඉක්මනට දැන් මේක සටහන් කරගන්න. තමන්ගේ සටහන් පොතේ දාගන්න ඉක්මනට ඉතින් කොටස් ටිකට යන්න ඕන අද. විශේෂයෙන් හැඳින්වීම් කොටස් ටික. රබර් සතියේ ඊළඟ දවසේ තියෙනවා අපිට ගණන් හදන්න.
හරි. ඔය WhatsApp group එකේ ඉන්න අය මගේ WhatsApp group එකේ ඉන්න අය අනවශ්‍ය වැඩවලට යන්න එපා පුතේ. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න වැඩ ටික කරන්න. හරිද? විශේෂයෙන් ඕනකට වඩා ඔය සමාජ දාලා හරහා වැඩ කටයුතු කරන්න ගියොත් දැන් මේ ටිකේ නම වැඩ වර්ධි. මොකද විශේෂයෙන් ළමයි මේ ටිකේ ඔන්ලයින් අධ්‍යාපනයට අනිත් හින්දා මොබයිල් ෆෝන් එක මතේ තියෙන හින්දා ඔය WhatsApp Facebook කියන දේ මේ බලනවා ආණ්ඩුවේ රජයේ විසින් බලන CID එකෙන් චෙක් කරනවා. මේ මොනවද මේ ළමයි මේක පාවිච්චි කරන්නේ. අනිවාර්යෙන් යනවා. හරිද? අනිවාර්යෙන්ම චෙක් කිරීමක් කරනවා. ඒ නිසා අනවශ්‍ය වැඩවලට යන්න එපා. විශේෂයෙන් සමහර අය ඉන්නවා මේ group හදා ගන්නවා. මේ group වල කරලා හදලා තියෙන group වල numbers ටික එකතු කරගෙන group හදා ගන්නවා. ඒ නිසා ඒ වගේ අනවශ්‍ය වැඩ කරන්න යන්න එපා. හැබැයි එහෙම අනවශ්‍ය වැඩ කරලා තිබ්බොත් එයාමම group වලින් අයින් කරලා දානවා. හරිද? එයාට ඇඩ් වෙන්නත් බෑ. හරි? හරි. මම මේක මකන්නන්නේ. හරි. මම මේක මකනවා. දැන් මෙහෙම ලෙජර් ගිණුමක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තානේ. නේද? ලෙජර් ගිණුමක් කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. දැන් අපි බලන්න යන්නේ මේ එකින් එක වෙන බලපෑම් ටික. මේ එකින් එක වෙන බලපෑම් ටික තමයි අපි අරගෙන බලන්න යන්නේ. හරිද? මේ එකින් එක වෙන බලපෑම් ටික. හරිද? හරි. එතකොට පුතේ ලෙජර් අපේ අලුත් දෙයක් තියෙනවා ඉගෙන ගන්න. ලෙජරය කියලා දෙයක්. එහෙනම් මාතෘකාව දාගන්න ලෙජරය අලුත් නම ලෙජරය කියලා මාතෘකාව දාගන්න. හරි. පුතේ ලෙජරය කියලා කියන්නේ ව්‍යාපාරයක් තුල තියෙන ගිණුම් සියල්ලෙහිම එකතුවකට තමයි අපි කියන්නේ ලෙජරයක් කියලා. නේද? ලෙජරයක්. ඒ කියන්නේ ගිණුමක් කියන්නේ මොකක්ද? ගිණුමක් කියන්නේ මේකකටනේ. තේරෙනවද? ගිණුමක් කියන්නේ ඕකකට. ආයෙන පුතේ ලෙජරයක් කියලා කියන්නේ මේ වගේ ගිණුම් කිහිපයක එකතුවකට. මේ වගේ ගිණුම් කිහිපයකට එකතුවකට තමයි අපි කියන්නේ ලෙජරය කියලා. හරිද? එහෙනම් මතක තියාගන්න. ගිණුම් සියල්ලෙහිම ව්‍යාපාරයක් ගත්තොත් ඒ ව්‍යාපාරයේ තියෙන ගිණුම් සියල්ලෙහිම එකතුවකට අපි කියනවා ලෙජරය කියලා. තේරුණාද? එතකොට මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු යම්කිසි ව්‍යාපාරයක ගිණුම් ඔක්කොම හදන්නේ. ඒ කියන්නේ මේ T ගිණුම් දාලා. ඒ T ගිණුම් ඔක්කොම හදන්නේ පොතකන. දැන් මම මේ තියෙන මගේ ඒරල ළමයිට උගන්වන ටික පොතක්. ඒ ව්‍යාපාරේ ගිණුම් ඔක්කොම හදන්නේ මේ පොතේ. ඒ කියන්නේ ඔය විදිහට T අකුරු දාගෙන මේක රූල් කරගෙන යනවා. හරිද? මේකේ සටහන් කරගෙන යනවා. එහෙනම් ඒ ව්‍යාපාරයේ ලෙජරය වෙන්නේ මොකක්ද? මේ පොත. එහෙනම් මතක තියාගන්න. ලෙජරයක් කියලා කියන්නේ ව්‍යාපාරයක් තුල පවතින ගිණුම් සියල්ලෙහිම එකතුවකට අපි කියනවා ලෙජරයක් කියලා. හරිද? එහෙනම් ඒ කියන්නේ ලෙජරයක් කියන්නේ මේ T ගිණුම් තියෙන නැත්තම් ඔය අපි වගුවක් ගැහැවේ මේ වගුවල එකතුවකට. හරිද? අපි කියනවා ලෙජරයක් කියලා. හරි? එහෙනම් ලියමු ලෙජරය ලියන්න ව්‍යාපාරයක් තුල පවතින ගිණුම් සියල්ලෙහිම ව්‍යාපාරයක් තුල පවතින ගිණුම් සියල්ලෙහිම එකතුව ලෙජරය ලෙස හැඳින්වේ. ව්‍යාපාරයක් තුල පවතින ගිණුම් සියල්ලෙහිම එකතුව
ලෙජරයක් ලෙස හැඳින්වේ. හරි. පුතේ මේ සටහන් කියන පාඩමට විශේෂයෙන් සමීකරණ දැනුම ඕන වෙනවා. සමීකරණ දැනුම. ඔයගොල්ලෝ සමහරට මංගාවට පන්තියේ නැති වුණත් මේ වෙද්දි කාගෙන් හරි ගිණුම් කරන සමීකරණ ඉගෙනගෙන ඇතිනේ. හරිද? දැන් මට ගිණුම් කරන සමීකරණ වලට ගිහිල්ලා මේකට එන්න කාලේ නැහැ. හරිද? ඒ නිසා ගිණුම් කරන සමීකරණ දැනුම විශේෂයෙන් වත්කමකට අයිති වෙන්නේ මොනවද? වගකීමකට අයිති වෙන්නේ මොනවද? හිමිකම් වලට අයිති වෙන්නේ මොනවද? මෙන්න මේ කියන අපි දැනගෙන ඉන්න ඕන. දැන් මම විශ්වාසයෙන් කියන්න පුළුවන් මගේ ඔන්ලයින් පන්තියට මගේ මගේ පන්තියට සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට අනිවාර්යයෙන්ම ඒ ටික පුළුවන්. සමීකරණම 100%ක් හදාගෙන යන ගමන්. හරිද? 100%ක්. 11 වසර රැයට නම් හොඳටම සමීකරණ පුළුවන්. 10 වසර රැයට මේ විදි සමීකරණ වල 160ක වගේ ප්‍රමාණයක් ආවරණය කරලා තියෙනවා. තව පොඩි කොටසයි ඒගොල්ලන්ට ඉවර කරන්න තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට පටගාලා අර සමීකරණ දැනුම පටගාලා අල්ලගත්ත නිසා අනිවාර්යයෙන්ම ද්විත සටහන් වලට අනිවාර්යයෙන්ම හරියටම අල්ලගන්න පුළුවන්. හරි? එතකොට ලෙජරය කියලා කිව්වේ මොකක්ද? ව්‍යාපාරයක් තුළ පවතින ගිණුම් සියල්ලෙහිම එකතුව ලෙජරය ලෙස හැඳින්වේ. යටින් ලියන්න විස්තරයක්. ලෙජරය තුළ පවතින ගිණුම් වර්ග පහකි. ලෙජරය තුළ පවතින ගිණුම් වර්ග පහකි. යටින් යට ලියාගමු. පළවෙනි එක වත්කම් ගිණුම්. දෙවෙනි එක වගකීම් ගිණුම්. තුන්වෙනි එක හිමිකම් ගිණුම්. හතරවෙනි එක ආදායම් ගිණුම්. පහ වියදම් ගිණුම්. මෙන්න මේ පස් දෙනා ගැන අපි වෙනම අධ්‍යයනයක් කරන්න අවශ්‍යයි. හරිද? එහෙනම් ලියන්න ලෙජරය තුළ පවතින ගිණුම් වර්ග පහකි. ඒ පස් දෙනා ලියන්න. එක්කොළහ ශ්‍රේණියට දැම්ම නෙමෙයි තව මාසෙකින් වගේ නොමිලේ රිවිෂන් පන්තියක් කරනවා 11 ශ්‍රේණියේ දරුවන්ට. අර මම කලින් සෙමිනර් එකේ කිව්වා කැමති අය ඉන්නවා නම් දිගටම සම්බන්ධ වෙන නිසා මුලදී ඉන්න අය අගදිත් ඉන්න ඕනේ. දැන් නොමිලේ කරා කියලා ඕගොල්ලන්ට කැමති වෙලාවට එන්නේ නැහැ, කැමති වෙලාවට යන්නේ එහෙම බෑ. හරි විනේ එහෙමම තියෙන්න ඕන පුතේ. හරි. නිසා මම දැනුම් දෙන්නම්. මගේ ගෲප් වල දිගටම ඉන්න. හරි. තව යාළුවෝ ඉන්නවනම් ගෲප් එකට ඇඩ් කරන්න. මේ තා මොකද මේ මං හැමදාම නිකන් දෙන්නේ විශේෂයෙන් මේ ටිකේ සමහර වෙලාවට ඕගලන්ට ඉස්කෝලේ ගුරුවරුන්ගේ ස්ට්‍රයික් එකකින් හින්දා මුකුත්ම නැතුව ඇති නේද? සමහර ඉස්කෝලවල කරන්න ඇති, සමහර ඉස්කෝලවල මුකුත්ම කරන්නේ නැහැ. හරිද? ඒකට මෙහෙමයි එක අතකින් පුතේ ඔය කරන කැපකිරීම ඔය රජයේ ගුරුවරු ගත්තොත් ඔය කරන කැපකිරීම මම කියන්නේ සාධාරණයි. ඒකට හේතුව මේකනේ. මෙහෙම දැනුවත් කරන්න අය ලැබුණ එක හොඳයි. ගොඩක් අය කියන්නේ මේ ගුරුවරුන්ට වැටුප් මතින්දා මොකක් කරනවා කියලා. ඇත්තම කිව්වොත් වැටුප් කතන්දරයක් නෙමෙයි. හරිද? වැටුප් කතන්දරයක් නෙමෙයි. පුතේ ලංකාවේ තියෙනවා ක්‍රම දෙකක්. ක්‍රම දෙකක් කිව්වේ ලංකාවේ තියෙනවා නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය කියලා දෙයක්.
නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය කියලා දෙයක් තියෙනවා. හරිද? මේ පුතේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ගමුකෝ. පුතේ නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ ඕනම තරාතිරමක කෙනෙක්ට මුදල් ගෙවීමකින් තොරව ඉගෙන ගන්න තියෙන අයිතියකට තමයි මෙතෙන් තියෙන්නේ නිදහස් අධ්‍යාපනය. සල්ලිකාරයෙක්ට වේවා, දුප්පත් මිනිස්සෙක්ට වේවා, කුලී වැඩ කරන කෙනෙක්ගේ දුවෙක්ට පුතෙක්ට වේවා ඕන කෙනෙක්ට මුදල් ගෙවීමකින් තොරව අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිවාසිකම තමයි අපි කියන්නේ නිදහස් අධ්‍යාපනය කියලා. එතකොට පුතාලා මේක දැනගන්න ඕන. ද වර්තමානයේ වෙද්දී අපි විභාගයක් ලියද්දි කිසිම ගාස්තුවක් ගෙවන්නේ නැහැ නේද? අර්ධ රාජ්‍ය පාසල විශේෂයෙන් සෙමි ගවර්න්මන්ට් වල ඇරෙන්න රජයේ පාසල් වලට අපි මේ අවුරුද්දකට අපි පහසුකම් ගාස්තුව කියලා යම් ගාණක් ගෙවනවා. ඊට අමතරව ගෙවන්නේ නැහනේ. ගොරුරුන්ගේ වැටුප් මෙහෙමයි කියලා. ඒත් එක්කම විශ්වවිද්‍යාල ගියපුවාම ගොඩක් දුරට මේ විශ්වවිද්‍යාල බලපාන්නේ විශ්වවිද්‍යාල ගියපුවාම පුතේ නොමිලේ තමයි ඒකේ අධ්‍යාපන ලබා ගන්න අවස්ථාව තියෙන්නේ. එතකොට මේ හැමදේම රජයෙන් නොමිලේ දෙනවා. හරිද? එතකොට මේ ගේන්න යනවා ලංකාවට අලුතෙන් කොතලාවල පනත කියලා එකක්. කොතලාවල පනත. හරිද? දැන් ගොඩක් අය කියනවා කොතලාවල විශ්වවිද්‍යාලය. කොතලාවල විශ්වවිද්‍යාලය වෙන කොතලාවල පනත වෙනවා. තේරෙනවද? කොතලාවල විශ්වවිද්‍යාලය ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාල. හැබැයි ප්‍රශ්නේ කොතලාවල විශ්වවිද්‍යාල නෙමෙයි. ඒක වෙනයි දැන් ගේන්න යන පනත වෙනයි. කොතලාවල පනත කියලා පුතේ පනතක් ගේන්න යනවා. එතනදි කරන්නේ සම්පූර්ණයෙන්ම මේ උසස් අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන්න යනවා. ඒ කියන්නේ ඉස්සරහට දැන් අපි දුප්පත් මිනිස්සු වෙලා ඉපදෙලා අපිට මේ නිදහස් අධ්‍යාපනය කියන දේ තිබ්බ නිසා අපිට විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබුණා. ඉස්සරහට වෙන්නේ ඔය කියන කොතලාවල පනත කියන එක සම්මත වුණොත් අපිට සල්ලි දීලා තමයි ඉගෙන ගන්න වෙන්නේ. හරිද? විශ්වවිද්‍යාලයට යන්න වෙන්නේ සල්ලි දීලා. හරිද? එතකොට හිතන්නකෝ දුප්පත් දරුවෙක්ගේ අම්මෙක් මේ පුතෙක්ට දුවෙක්ට සල්ලි දීලා ඉගෙන ගන්න. ඒ කියන්නේ සල්ලි දෙන ඉගෙන ගන්නවා කියන්නේ මේ පොඩි පොඩි ගණන් වලට නෙමෙයි. රුපියල් ලක්ෂයකට වඩා ගෙවන්න වෙනවා. ලක්ෂ ගණන් ගෙවන්න. ඒ නිසා පොහොසත් එක්කෙනාට ඕක ගාණක් නැහැනේ. දුප්පත් කෙනාටම තමයි ඕක ප්‍රශ්නේ තියෙන්නේ. නේද? එතකොට ගොවි මහත්තයෙක්ගේ පුතේ තායි ඩොක්ටර් කෙනෙක් වෙන්න හම්බෙන්නේ නැහැ. සල්ලි දීලාම ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ. ඒ නිසා තමයි ගුරුවරු කොහොම වැඩ වර්ජනයක් කරන්නේ. ඒ කියන්නේ මේ ටික කාලෙට ඔහොම අධ්‍යාපනයේ වැඩ වර්ජනයක් වෙයි. අනාගත පරපුර වෙනුවෙන් තමයි කරන්නේ. හරිද? අනාගත නැත්තම් කොහොම සද්දනිතු හිටියොත් ඔයාලට පුතේ කවදාද විශ්වවිද්‍යාලයකට යනවා නම් යන්නේ සල්ලි දීලා. හරිද? ඔයගොල්ලෝ හැමෝටම මුදල් ගෙවීමේ හැකියාවක් නැහැ නේද? හැමෝම ආර්ථික අපහසුතාව තියන අය ඉන්නවා. ඒ නිසා ඉස්සරහට ඔය වගේ පනතක් සම්මත වුණත් රටේ ඉන්න දූ දරුවන්ට ලොකු ප්‍රශ්නයක් වෙන ඉගෙන ගැනීම සම්බන්ධයෙන්. හරිද? විශේෂයෙන් දුප්පත් දෙමව්පියන්ගේ ළමයිට. මේ හින්දා යොන්නම විදියට වැඩ වර්ධනයක් මේ ටිකේ ක්‍රියාත්මක වෙන්නේ. හරි? හරි. හරි අපි දැන් මේ ලෙජර් ගිණුම් පහක් තියෙනවානේ. මේ පහ ගැන වෙන වෙන ඉගෙන ගමු. හරිද? ඉස්සෙල්ලා ඉගෙන ගමු එහෙනම් වත්කම් ගිණුම් ගැන. කොහොමද මේ වත්කම් ගිණුම් ද්විත සටහන් ක්‍රමයට දාන්නේ කියලා ඉගෙන ගමු. හරිද? ආයෙත් ඉගෙන ගමු. වත්කම් ගිණුම්. එහෙනම් අංක 1 දාලා ලියන්න. වත්කම් ගිණුම්. වත්කම් ගිණුම්. දැන් ඉතින් වත්කම් ගිණුම් කොහොමද හර කරන්නේ කොහොමද බැර කරන්නේ කියලා ඉගෙන ගන්න කලින් මොනවද වත්කම් වලට අයිති වෙන්නේ කියලා දැනගෙන ඉන්න බෑ නැත්තම් කරන්න බෑ එන ඉගෙන ගන්න මොනවද වත්කම් වලට අයිති වෙන්නේ කියලා හරිද මේ ටික යටින් යට ලියා ගන්න වත්කම් වලට අයිති වෙන ලිස්ට් එකක් තියෙනවා පළවෙනි එක ලියා ගන්න මෙහෙම වත්කම් වලට අයිති වෙන ලිස්ට් එකක් තියෙනවා ලියන්න පළවෙනි එක භාණ්ඩ තොගය භාණ්ඩ තොගය ඊට පස්සේ ණය ගැතියන් මෙහෙම යටි ලිස්ට් එක ලියා ගන්න ඊට පස්සේ මුදල් ඊට පස්සේ මෝටර් රථ ලී බඩු තාම ලියන්නම් ඉඩම් තව
යන්ත්‍ර උපකරණ යන්ත්‍ර උපකරණ තව ගන්න පුළුවන් ගොඩනැගිලි ඊට පස්සේ තව එකක් බැංකුවේ ඇති මුදල් මේ විදිහට කට්ටියක් ගන්න. මේ තමයි අපේ වත්කම් වලට අයිති කට්ටිය. ඉතින් වත්කමක් කියන්නේ වත්කම් වලට අයිති වෙන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඕන. නැත්නම් ඉතින් මේක කරන්න බෑ. ඒ නිසා මේක ලියා ගන්න. මේ තමයි වත්කම් වලට අයිති කට්ටිය. හරි. බැංකු ණය දාන්නේ මතක තියාගන්න ණයක් කියපු ගාම වගකීමක්. එතකොට මෙතනට දාන්නේ වත්කම්. හරිද? බැංකු ණය කියන එක අයිති වෙන්නේ වගකීම් වලට. හරිද? මෙතන ණයගැතියන් කියලා දෙයක් තියෙනවා නේද? කාටද ණයගැතිය කියලා කියන්නේ? ව්‍යාපාරයෙන් භාණ්ඩ ණයට ගන්න අයට අපි කියන්නේ ණයගැතියෝ කියලා. හරිද? ව්‍යාපාරයෙන් භාණ්ඩ ණයට මිලදී ගන්නා පාර්ශව වලට අපි කියනවා ණයගැතියන්. ඕනෑ ලියා ගන්න. මම කියන්න ණයගැතියන් කියන්නේ මොකක්ද කියන කොහේ හරි සටහනක් දාලා ලියා ගන්න. ව්‍යාපාරයකින් භාණ්ඩ ණයට මිලදී ගන්නා පාර්ශව ණයගැතියන් ලෙස හැඳින්වේ. ව්‍යාපාරයකින් භාණ්ඩ ණයට මිලදී ගන්නා පාර්ශව ණයගැතියන් ලෙස හැඳින්වේ. ව්‍යාපාරයකින් භාණ්ඩ ණයට මිලදී ගන්නා පාර්ශව ණයගැතියන් ලෙස හැඳින්වේ. හරි. ණයගැතියන් කියන්නේ කාටද එතකොට? ව්‍යාපාරයකින් භාණ්ඩ ණයට මිලදී ගන්නා පාර්ශව වලට. හරිද? දැන් බලමු අපි කොහොමද මේ වත්කම් ගිණුම් දිත්ත සටහන් ක්‍රමයට දාන්නේ කියලා. එතකොට මෙහෙමයි පුතේ වත්කමක් වැඩි වෙද්දී අපි හර කරන්න ඕන. වත්කමක් අඩු වෙද්දී අපි බැර කරන්න ඕන. එහෙනම් මම ලියනවා මෙහෙම. වත්කම් වැඩිවීම හර කරනවා. වත්කම් වැඩිවීම හර කරනවා. වත්කම් අඩුවීම බැර කරනවා. දැන් දන්නවනේ හර කියන්නේ මොකක්ද? වම් පැත්තට. බැර කියන්නේ මොනවද? දකුණු පැත්තට. එහෙනම් මතක තියාගන්න. ගිණුමකට දාද්දී වත්කමක් වැඩි වුණොත් ඒක හර පැත්තට දාන්න ඕන. වත්කමක් අඩු වුණොත් ඒක බැර පැත්තට දාන්න ඕන. හරිද? ගාන හදද්දී තේරෙනවා. ආයෙ නිසා මේක ලියන්න වත්කම් වැඩි වීම හර වත්කම් අඩු වීම බැර කියලා. හරිද? මෙහෙම කොටු කරගන්න. හරි. එහෙනම් මොකද කරන්නේ?
වත්කම් වැඩිවීම හර කරනවා. වත්කමක් අඩු වුණොත් අපි ඒක බැර කරනවා. අපි උදාහරණයක් ලියා ගමුනේ. අපි උදාහරණයක් ලියා ගමු. උදාහරණයක් ලියන්න. රුපියල් 1000ක ලී බඩු මිලදී ගැනීම. මේ උදාහරණ ලියන්න. රුපියල් 1000ක ලී බඩු මිලදී ගැනීම. රුපියල් 1000ක ලී බඩු මිලදී ගන්නවා. අපි ඉස්සෙල්ලා දැන් හරබැර අපිට එකපාර ලියා ගන්න බැහැනේ නේද? අපිට එකපාර හරබැර කියන්න බෑ. අපි ඉස්සෙල්ලා බලපෑම් දෙක ලියමු නේද? බලපෑම් දෙක ලියමු. එක බලපෑමක්. ගමු අපි බලමු එක බලපෑමක්. පුතේ රුපියල් 1000ක් දීලා ලී බඩු ගද්දි මොකක්ද වෙන්නේ? දැන් ලී බඩු කියන්නේ මොකක්ද? වත්කම. වත්කම් යටතේ ඉන්න එක්කෙනෙක්. එහෙනම් ලී බඩු කියන්නේ වත්කම. එහෙනම් එක බලපෑම. රුපියල් 1000ක් දීලා ලී බඩු ගද්දි ඔයාට මොකක්ද ලැබෙන්නේ? ඔයා ගාව තියෙන ලී බඩු වැඩි වෙනවා. නේද? ඔයා ගාව තියෙන අයිවාට ලී බඩුවක් හම්බ වෙනවනේ. ලී බඩු වැඩි වෙනවා. එහෙනම් එක බලපෑමක් තමයි ලියන්න ලී බඩු වත්කම රුපියල් 1000කින් වැඩි වේ. ලී බඩු වත්කම රුපියල් 1000කින් වැඩි වේ. ලී බඩු වත්කම රුපියල් 1000කින් වැඩි වේ. අනිත් දේ මොකක්ද? දැන් අපිට ලී බඩුවක් ලැබෙනවා. හැබැයි දැන් මේ ලී බඩුව ගන්න අපි මොකද කරේ? රුපියල් 1000ක් දුන්නා නේද? එහෙනම් මොකද වෙන්නේ? අපේ පර්ස් එකේ තියෙන සල්ලි රුපියල් 1000කින් අඩු වෙනවා. තේරෙනවද? අපේ පර්ස් එකේ සල්ලි රුපියල් 1000. එහෙනම් සල්ලි කියන්නේ මුදල්නේ. මුදල් කියන්නේ මොනවද? වත්කම. එහෙනම් එක බලපෑම. අනිත් බලපෑම තමයි මුදල් වත්කම. මුදල් වත්කම රුපියල් 1000කින් අඩු වේ. මුදල් වත්කම රුපියල් 1000කින් අඩු වේ. ඔය බලපෑම් දෙක ලියන්න. හරි. දැන් බලමුත් කොහොමද මේකේ ද්විත්ව සටහන ගොඩනගන්නේ කියලා. හරි. ද්විත්ව සටහන ගොඩනගන්නේ මෙහෙම. මේ බලන්න. ලී බඩු වත්කම මොකද වෙන්නේ? ලී බඩු වත්කම වැඩි වෙනවා. මුදල් වත්කම මොකද වෙන්නේ? මුදල් වත්කම අඩු වෙනවා. ඒක පේනවනේ. ලී බඩු වත්කම වැඩි වේ. එහෙනම් දැන් අපි ඉගෙන ගත්තේ මොකක්ද? වත්කම් වැඩිවීම මොනා කරන්න ඕනද? හර කරන්න ඕන. ඒ නිසා යටින් ලියමු තිතන රූල කැල්ල ලියමු අපි. මෙහෙම. ලී බඩු ගිණුම මොනවාද කරන්න ඕන? වැඩි වෙනකොට වත්කමක් වැඩි වෙද්දී හර කරන්න ඕන. චුට්ටක් ඉඩ තියලා ලියන්න හර. චුට්ටක් ඉඩ තියලා ලියන්න හර. ඊට පස්සේ දාන්න ඕන වටිනාකම. දැන් වටිනාකම කීයද? රුපියල් 1000යි. එතකොට මතක තියාගන්න රුපියල් කියලා දාන්නේ නැහැ. නිකන් 1000ක් කියලා තමයි දාන්නේ. ලී බඩු ගිණුම හර 1000යි. රුපියල් දාන්නේ නැහැ. හරිද? රුපියල් දාන්නේ නැහැ. හරිද? අනිත් එක බලන්න. ලී බඩු ගිණුම හර. අනිත් එක මොකද උනේ? මුදල් වත්කම අඩු වේ. දැන් ඉගෙන ගත්තනේ ඒක. වත්කමක් අඩු වෙද්දි මොනවද කරන්න ඕන? බැර කරන්න ඕන. වත්කමක් අඩු වෙද්දි බැර. ඒ නිසා මොන වත්කමක්ද මේ? මුදල් වත්කම. එහෙනම් ගිණුම නම් කරන්නේ කොහමද? මුදල් ගිණුම. දැන් මේකේ තිබ්බ ලී බඩු වත්කම. එහෙනම් ලී බඩු වෙනුවට ගත්තා වත්කම වෙනුවට ගත්ත නමක් ගිණුම. ඒ නිසා නම ගන්න විදිය තේරෙනවා නේද? ලී බඩු ගිණුම. එතකොට මේවල ගත්තොත් ණය ගැති ගිණුම. ගොඩනැගිලි ගිණුම.
ඉඩම් ගිණුම. අන්න ඒ විදිහට ඒ වත්කමේ නමින් තමයි ගිණුම නම් කරගන්නේ. එතකොට මුදල් වත්කම 1000කින් අඩු වෙනවා. එහෙනම් මුදල් කියන්නේ වත්කම. වත්කම් අඩු වීම මොකද කරන්නේ? බැර කරනවා. හොඳට බලා ගන්න බැර එක ලියන විදිය. ලියන්න එපා කවුරු. ඉස්සල්ලා අපි ලිව්වනේ හරයක අනිවාර්යෙන් පුතේ හරයක තමයි ඉස්සල්ලාම ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ තමයි බැර එක ලියන්නේ. බැර එක ලියද්දි මෙහෙම මතක තියාගන්න. දැන් මෙතන ලීබඩු කියලා ලියුවනේ. චුට්ටක් ඉඩ තියන්න. චුට්ටක් ඉඩ තියලා ලියන්න. චුට්ටක් ඉඩ ඇරලා ඊට පස්සේ ලියන්න මුදල් ගිණුම. මුදල් ගිණුම කියලා ලිව්වා. දැන් මෙතන තියෙනවා නේද හර කියලා එකක්. මේක මෙහෙම ඔන්න මෙන්න තියලා මෙතනින් ලියන්න බැර. ජිත්පේලි දැන් මේ ඔයගලන්ට හොයාගන්න ලේසියට. හර කියන එක ඉවර වෙන ඔන්න මෙන්න තියලා ලියන්න බැර. ඊට පස්සේ ලියන්න 1000යි. ඒ 1000 කියන්නේ මේ 10 ඉවර වෙන ඔන්න මෙන්න තියලා පටන් ගන්න. අන්න ඔහොමයි ලියන්නේ. තේරුණාද? මේක ගිණුම් කරන රීතියක්. මේක රීතියක්. තේරුණාද? රීතියක්. අපි කියන්නේ ව්‍යාකරණ රීති කියලා. රීති කියලා දෙයක් තියෙනවා. අනිත් එක නීති කියලා දෙයක් තියෙනවා. නීතිය සහ රීතිය. හරිද? නීතිය සහ රීතිය. මම කියලා දෙන්නද මේ නීතිය සහ රීතිය තියෙන වෙනස? දන්න අය නම් ඉන්නවා. ඉතින් මගේ පන්ති යන අයට මම කියලා දෙනවානේ. නීතිය සහ රීතිය තියෙන වෙනස. පුතේ මේ නීතියක් කඩකොලොත් දඬුවමක් ලැබෙනවා. තේරෙනවද? නීතියක් දඬුවමක් මේ කැඩුවොත් දඬුවමක් ලැබෙනවා. උදාහරණයක් විදිහට පාරේ බීමතින් වාහන ලෙව්වොත් පොලිසියට අවුලක් මොකද කරන්නේ? දඩයක් ගන්නවා නැත්නම් හිරේ දානවා. මේ එතකොට නීතියක් තියෙනවා ලංකාවේ මිනී මැරීම තහනම් ඕනම රටක තියෙන තියෙන්නේ මිනී මැරීම තහනම්. එතකොට මිනිහෙක් හදිස්සියට මේ මැරුවොත් ජීවිතාන්තය දක්වා හිරේ දානවා. හරිද? එතකොට මතක තියාගන්න නීතියක් කඩකොලොත් අපිට දඬුවමක් ලැබෙනවා. හැබැයි රීතියක් කඩකොලොත් අපිට දඬුවමක් නෙමෙයි ලැබෙන්නේ අපිට නිකන් සමාජෙන් කොන් වෙනවා. තේරෙනවද? රීතියක් කඩකොලොත් සමාජෙන් කොන් වෙනවා. උදාහරණයක් විදියට මෙහෙම ලිව්වොත් මම ලියනවා මෙහෙම. දැන් මම අද ගෙදර ගිහින් කරන එකක් ලියනවා. මෙහෙම ලියනවා මම බත් කමු. මම බත් කමු කියලා කියනවා. දැන් පේනවා නේද? දැන් උගලා hina යනත් ඇති. මම බත් කමු කියන්නේ මම බත් කමි කියලා කියන්න ඕන. එතකොට පේනවා නේද? මම ව්‍යාකරණ රීතියක් කැඩුවා. ව්‍යාකරණ රීතියක් මම උල්ලංඝනය කරා. එතකොට පේනවා නේද? මම මේක කොහේ හරි ලියුවොත් මම බත් කමු කියලා කිව්වොත් ඕගොල්ලෝ මට hina යනවා. අන්න ඒකයි කියන්නේ රීතියක් කඩකොලොත් අපි නිකන් සමාජයේ හැල්ලු වීමකට වගේ ලක් වෙනවා. හරිද? ඒ නිසා මෙහෙම ඉස්සලා ලියන්න ඕන හරයක. නේද? ඉස්සලා බැරේක ලිව්වොත් වැඩි. එතකොට කවදාද ඔයගොල්ලෝ සාමාන්‍ය වෙල පේපරේ ලියලා හරයක ලියන්න නැතු ඉස්සලාම ඔයගොල්ලෝ බැරේක ලියලා තිබ්බොත් පේපරේ බලන එක්කෙනාට hina වෙනවා. මේ මිනිස්සයා මේකවත් දන්නේ නැහැ. මේ ළමයා මේකවත් දන්නේ නැහැ කියලා ආදී සමච්චලයකට තමයි පේපරේ බලන්නේ. ඒ නිසා නීතිය රීතිය කියන්නේ ඒක. හරිද? ඔයගොල්ලෝ දන්නවනේ මේකක්ද මේ කවුරු හරි කියන්න බෑනේ මේ ජීවිතාන්තය දක්වා හිර යනවා කියන අවුරුදු කීයක්? ඔයගොල්ලෝ අහන් තියෙනව නේද? ඔය නිවුස් වල කියන්නේ මෙන්න මේ අපරාධකරුවෙක් මෙහෙම අධිකරණයේ වැඩි කියලා ඔප්පුණා. ඔහුව ජීවිතාන්තය දක්වා සිරගත කරනවා. ඒ කියන්නේ ජීවිතාන්තය කියන්නේ මොකක්ද? තව කට්ටිය කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් උත්තරයක් දුන්නා. ජීවිතාන්තය දක්වා සිරගත කරනවා. ඔතන මේ මෙසේජ් එකක් දාලා කියන්න. කීප දෙනෙක් උත්තර ටිකක් දුන්නා. තව කවුරු හරි කියන්න බලන්න මොකක්ද මේ ජීවිතාන්තය දක්වා කියනවා සිරගත කියනවා කියන්නේ? එයාට කොච්චර කල් හිරේ වෙන්න වෙනවද? ඕගොල්ලෝ දන්න උත්තරේ, ඕගොල්ලෝ දන්න උත්තරේ කියන්නකෝ. ටීවී එකේ කියනද ඔයගොල්ලෝ ටීවී එකේ ආය ඔක හෙද්දි ගෙදර අයටත් කියලා දෙන්න ඕන. හරි? උත්තර ටිකක් හම්බෙනවා.
අහන්න දැන් අපි ජීවිතාන්තයේ දක්වා ජීවිත අන්තය දක්වා සිර දඬුවම්. මේ කියන්නේ බැලුව බැලමට පේන ජීවිතයේ අන්තයේ ඉතින් මරණයනේ. හැබැයි ලංකාවේ තියෙන නීති පද්ධතිය අනුව ජීවිතාන්තය කියලා කියන්නේ වසර 15ක්. ජීවිතාන්තය කියලා කියන්නේ වසර 15කට. හරිද? වසර 15කට තමයි කියන්නේ ජීවිතාන්තය දක්වා. හරිද? එහෙනම් මතක තියාගන්න නිවුස් වල කියනවා අධිකරණය මෙහෙම වර්ධක කණ්ඩු නියෝගය දෙනවා ජීවිතාන්තය දක්වා සිරගත කරනවා. ජීවිතාන්තය දක්වා සිරගත කරනවා කියන්නේ මැරෙනකන් නෙමෙයි අවුරුදු 15ක්. හරිද? අවුරුදු 15 ලංකාවේ තියෙන නීතියට අනුව එහෙමයි ජීවිතාන්තයක නිර්වචනය කියන්නේ අවුරුදු 15ක් කියන එකට. හරිද? හරි. ඉගෙන ගත්තා නේද? එතකොට අපි එක උදාහරණයක් ඉගෙන ගත්තා නේද? තව උදාහරණයක් ලියමු. තව උදාහරණයක් ලියමු. තව උදාහරණයක් ලියමු. ඊළඟ උදාහරණය වක්කම් යටතේ ඊළඟ උදාහරණ ලියන්න. රුපියල් 50000කට ඉඩමක් මිලදී ගැනීම. රුපියල් 50000කට ඉඩමක් මිලදී ගැනීම. හරි. 50000කට ඉඩමක් ගද්දී බලපෑම් දෙක අපි ගොඩනගාගමු ඉස්සෙල්ලා. දැන් ඉඩමක් ගන්න මොනවා කළාද? සල්ලි දීලා ගන්නවා. සල්ලි දීලා සල්ලි දුන්නම අපිට ඉඩම ලැබෙනවා නේද? ඉඩමක් අපිට ලැබෙනවා. එහෙනම් ඉඩම් කියන්නේ මොකක්ද? වත්කමක්. එහෙනම් එක බලපෑමක් තමයි ලියන්න ඉඩම් වත්කම. රුපියල් 50000කින් වැඩි වේ. ඉඩම් වත්කම රුපියල් 50000කින් වැඩි වේ. අපි ගාව තියෙන ඉඩම් කියන වත්කම රුපියල් 50000කින් වැඩි වෙනවා. අනිත් එක මොකක්ද? දැන් ඉඩම ගන්නෙ කොහමද? සල්ලි දීලා නේද? ඉඩමක් ගන්නෙ සල්ලි දීලා. එහෙනම් අපි ගාව තියෙන මුදල් අඩු වෙනවා නේද? මුදල් කියන්නේ මොනවද? වත්කමක් නේද? එහෙනම් මුදල් වත්කම රුපියල් 50000කින් අඩු වේ. මුදල් වත්කම රුපියල් 50000කින් අඩු වේ. මෙන්න මේ බලපෑම් දෙක ලියා ගන්න. එක බලපෑමක් තමයි ඉඩම් වත්කම 50000කින් වැඩි වෙනවා. අනිත් බලපෑම මුදල් වත්කම 50000කින් අඩු වෙනවා. හරි. දැන් ගන්න බලමු දිත්ත සටහන කොහොමද එන්නේ කියලා. හරිද? ඉඩම් වත්කම වැඩි වේ. හරිද? ඉඩම් වත්කම වැඩි වේ. අනිත් එක මුදල් වත්කම අඩු වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා. දැන් බලමු එහෙනම් ඉඩම් වත්කම වැඩි වේ. එහෙනම් අපි වත්කමක් වැඩි වෙද්දි මොකද පුතේ කරන්න ඕන? වත්කමක් වැඩි වෙද්දි හර කරන්න ඕන. එහෙනම් මෙහෙමයි ගන්නෙ. ඉඩම්නේ. එහෙනම් අපි ගන්නවා ගිණුමේ නම මෙහෙම. ඉඩම් එහෙනම් ගිණුමේ නම ඉඩම් ගිණුම. ඉඩම් ගිණුම හර 50000යි. ඉඩම් ගිණුම හර 50000යි. හරිද? අනිත් එක
මුදල් වත්කම අඩු වෙනවා. වත්කමක් අඩු වෙද්දි මොකද කරන්නේ පුතේ? වත්කමක් අඩු වෙද්දි බැර කරන්න ඕන. ඒ නිසා මෙහෙම ගන්න. මුදල් ගිණුම මොන වත්කමද අඩු වෙන්නේ? මුදල් කියන වත්කම. ඒ නිසා ගන්න එක ගිණුමේ නමට මුදල් ගිණුම. එහෙනම් මුදල් ගිණුම බැර කරනවා 50000. අපි වත්කමක් අඩු වෙද්දී බැර කරන්න ඕන. ඒ නිසා මුදල් ගිණුම බැර කරනවා 50000කින්. අන්න ඔහොමයි විත්ත සටහනක් අපි ගොඩනගන්නේ. නේද? ඉස්සෙල්ලා බලන්න බලපෑම. තේරුණාද? බලපෑම හිතන්න හිතින්. ඊට පස්සේ බලන්න අඩු වෙද්දි මේ අඩු වෙද්දි වැඩි වෙද්දි හර කරනවානේ වත්කමක්. අඩු වෙද්දි බැර කරනවානේ වත්කමක්. අන්න ඒ අනුව හර බැර ගන්න. හරිද? මේ සෙමිනා එකේදී ටියුට් එකක් නැහැනේ පුතේ. ටියුට් එකේ කියන්නේ දැන් මම PDF එකක් දැම්මට 100% සාර්ථක නැහැ. අද ඔයගොල්ලෝ ළමයි 100ක් ඉන්නවනම් උඩරිම ළමයි 20 දෙනෙක් දාන PDF එක print කරගනි. ඊට අමතරව මොකුත් කරන්නේ නැහැ නේද? ඒ නිසා කැමති අය ඉන්නවා මම කොහොමත් උපරිමයෙන් සෙමිනා එක කරනවා. කැමති අය ඉන්නවා නම් මගේ ඊළඟට පාඩම 10 ශ්‍රේණියේ පාඩම තමයි මේ ටිකේ සමීකරණ ඊළඟට කරන්න යන්නේ ගිණුම් කරන වල මේ තියෙන මේ ද්විත්ව සටහන් කියන පාඩම. ගනුදෙනු වල ද්විත්ව බලපෑම් කියන පාඩම. හරිද? අනිවාර්යයෙන්ම හදලා දෙන්න පුළුවන්. හරිද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වයං ද්විත්ව සටහන් 100%ක්ම හදා ගන්න ඕන ඉන්නවා නම් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ විස්තර මට WhatsApp message එකක් දාලා අහගන්න පුළුවන් ආ. හරිද? මේ ඉගෙන ගත්තේ මොන ගිණුම්ද? වත්කම් ගිණුම් ගැන. එහෙනම් සාරාංශ ගමු අපි. වත්කමක් වැඩි වෙද්දී අපි හර කරනවා. වත්කමක් අඩු වෙද්දී බැර කරන්න ඕන. හරිද පුතේ? හරි. අපි යමු එහෙනම් ඊළඟ ගිණුම් වර්ගයට. ඒ තමයි වගකීම් ගිණුම්. වගකීම් ගිණුම් අංක 2 දාලා ලියන්න එහෙනම් වගකීම් ගිණුම් වගකීම් ගිණුම් හරි වගකීම් ගිණුම් කොහමද වගකීමක් විස්තරාණකට දාන්නේ කියලා ඉගෙන ගන්න කලින් වගකීම් වලට අයිති වෙන කට්ටිය ඉගෙන ගන්න එපයි ඒ කට්ටිය ලියාගමු ආ වගකීම් වලට අයිති වෙනවා බැංකු ණය වගකීම් වලට අයිති වෙනවා හරිද බැංකු ණය තව අයිති වෙනවා ණය හිමියන් මේ දෙන්න තමයි ඉන්නේ බැංකු ණය ණය හිමියනෝ ඉන්නේ ඔයගලන්ට එන්නේ මෙච්චරම තමයි ණය හිමියෝ කියන්නේ කාටද ණය හිමියෝ කියන්නේ පුතේ අපේ ව්‍යාපාරයට ණයට භාණ්ඩ ලබා දෙන පාර්ශ්ව වලට තමයි අපි කියන්නේ ණය හිමියන්. ඒ කියන්නේ අපිට භාණ්ඩ ණයට දෙන අය තමයි. අපිට භාණ්ඩ ණයට දෙන අයට අපි කියනවා ණය හිමියන් කියලා. හරිද? ණය හිමියන් කියලා. හරි. එහෙනම් ණය හිමියන් කියන එක යටින් නෝට් එකක් ඕන ලියා ගන්න. ණය හිමියන් කියන එක ඉස්සරහින් නෝට් එකක් දාගන්න. ව්‍යාපාරයට
ණයට භාණ්ඩ සපයන පුද්ගලයන් ව්‍යාපාරයට ණයට භාණ්ඩ සපයන පුද්ගලයන් ව්‍යාපාරයට ණයට භාණ්ඩ සපයන පුද්ගලයන් තීරි ක්ලාස් වලට සම්බන්ධ වෙන විදිහ මම අන්තිමේ කියන්නම්. හරි. ණය හිමියන් කියන කිසි ව්‍යාපාරයට ණයට භාණ්ඩ සපයන පුද්ගලයන් ණය හිමියන් වේ. ඒ කියන්නේ ව්‍යාපාරයට දැන් මේ ව්‍යාපාරයක් ගත්තොත් මේ ව්‍යාපාර වලට පුතේ ණයට භාණ්ඩ විකුණන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මේ ව්‍යාපාරයට ණයට භාණ්ඩ දෙන කට්ටිය ඉන්නවනේ. මේගොල්ලන්ට තමයි කියන්නේ ණය හිමියන් කියලා. එහෙනම් ණය හිමියෝ කියන්නේ වගකීමක්. හරිද? ණය හිමියෝ කියන්නේ වගකීමක්. හරි. දැන් බලමු කොහොමද වගකීම් දිට්ඨසටහනට දාන්නේ කියලා. හරිද? දැන් වත්කම් කොහොමද දැන් මේ වත්කමක් වැඩි වුණොත් හර කරා වත්කමක් අඩු වුණොත් බැර කරා. වගකීම් වල ඒකේ අනිත් පැත්ත. වගකීම් වැඩි වුණොත් බැර කරන්න ඕන. වගකීමක් වැඩි වුණොත් බැර කරන්නලු. වගකීමක් අඩු වුණොත් හර කරන්න. එහෙනම් මෙහෙම ලියන්න. වගකීම් වැඩිවීම බැර කරනවා. වගකීම් අඩුවීම හර කරනවා. ලියන්න. වගකීමක් වැඩි වුණොත් බැර කරන්න ඕන. වගකීමක් අඩු වුණොත් හර කරන්න ඕන. දැන් මේ වගකීම් ගත්තොත් මීට අමතර වෙන තව කට්ටියක් එනවා. හරිද? වගකීම් ගෙනුම් වලට තව කට්ටිය බේසික් දෙන්න තමයි මේ. තව එනවා ගෙවිය යුතු වියදම් වගේ දේවල්. දැන් මම ඕගලන්ට ගෙනුම් කරන හැඳින්වීම කොටසෙදි කියලා දුන්නා. ගෙවිය යුතු වියදම්, කලින් ලද ආදායම් අන්න ඒ ටික එනවා. හැබැයි බේසික් විදියට මේ දෙන්නව දැනගෙන ඉන්න. වගකීම් වලට මේ දෙන්න අයිති කියලා බේසික් දේ තමයි මේ. හරිද? හැබැයි අර කලින්ගේ මේ ගෙවිය යුතු වියදම් මෙහෙම එන්නේ නැහැ ගිණුම් මේ දිට්ඨසටහන් වලට ඕගලන්ට. හරිද? සාමාන්‍ය පෙළට ඒක එන්නේ නැහැ. හැබැයි මම ගිණුම් කරන හැඳින්වීමේදීම ලිස්ට් එකක් දීලා කිව්වා මෙන්න මේ කට්ටිය තමයි වගකීම් වලට අයිති. මෙන්න මේ කට්ටිය තමයි වත්කම් වලට අයිති කියලා කිව්වා. ඒ ලිස්ට් එක කොහොමද මතක තියාගන්න? ඉස්සරහට ඕන වෙනවා. 11 වසරේදී ඕන වෙනවා. හරි. වගකීම් වැඩි වුණොත් බැර කරන්න ඕන. වගකීමක් අඩු වුණොත් අපි ඒක හර කරන්න ඕන. අපි ගමු උදාහරණයක්. උදාහරණයක් ගමු. ලියන්න රුපියල් 10000ක බැංකු ණයක් ලබා ගැනීම. රුපියල් 10000ක බැංකු ණයක් ලබා ගැනීම. හරි. හරි. 10000ක බැංකු ණයක් ගන්නවනේ. පුතේ දැන් ඔයා බැංකුවට ගිහිල්ලා නේද? බැංකුවකට ගිහිල්ලා අපිට පුළුවන් බැංකු ණයක් ලබා ගන්න. හරිද? මේ බැංකු ණය ගද්දී බැංකු ණයක් විදියට ඔයාට ලැබෙන්නේ මොනවද? බැංකු ණයක් විදියට ලැබෙන්නේ මුදල් නේද? බැංකු ණයක් විදියට ලැබෙන්නේ මුදල්. එහෙනම් බැංකු ණයක් ලබා ගද්දී අපේ මුදල් වැඩි වෙනවා. තේරෙනවද? බැංකු ණයක් ලබා ගද්දී අපේ තියෙන මුදල් වැඩි වෙන්නේ නේද? බැංකු ණයකට ගිහින් මට බැංකු ණයක් දෙන්න කිව්වම අදාළ ලේකෙවිලි බලලා ඒ අදාළ ක්‍රියාපටිපාටි කරාට පස්සේ බැංකු ණය විදියට අපිට දෙන්නේ මුදල්. එහෙනම් එකක් තමයි එක බලපෑමක් තමයි මුදල් වත්කම වැඩි වෙන එකක් ලියන්න. මුදල් වත්කම රුපියල් 10000කින්
වැඩි වේ. මුදල් වත්කම රුපියල් 10000කින් වැඩි වේ. මේ වගකීම් ටික කරලා අද පන්ති ඉවර කරනවා. මුදල් වත්කම රුපියල් 10000කින් වැඩි වේ. නේද? එකක් අපිට මුදල් වෙලෙනවා. එහෙනම් මුදල් කියන්නේ වත්කමක් කියලා දැනටමත් ඔයගොල්ලෝ දන්නවා. අනිත් එක දැන් මුදල් ලැබුණා වගේ නෙමෙයි. දැන් අපි ණයයි නේද? අපේ ණය වැඩි වෙනවා. අපි ණය වෙනවා නේද? එහෙනම් අනිත් පැලපෑම ලියන්න. බැංකු ණය වගකීම. බැංකු ණය වගකීම රුපියල් 10000කින් වැඩි වේ. බැංකු ණය වගකීම රුපියල් 10000කින් වැඩි වේ. හරි. අන්න දැන් අපි දිත්ත සටහන ගන්න යන්නේ. මුදල් වත්කම වැඩි වෙනවා, බැංකු ණය වගකීමත් වැඩි වෙනවා. වත්කමක් වැඩි වෙද්දි කොහොමද පුතේ අපි දැන්ටමත් දන්නවනේ වත්කමක් වැඩි වෙද්දි හර කරන්න ඕන නේද? එහෙනම් මොන ගිණුම කියලාද ගන්නෙ? මුදල් ගිණුම. හරිද? ඔව් දෙකම වැඩි වෙන්න පුළුවන් නා. දැන් කවුරු හරි හිතනවනේ එකක් අඩු වෙලා අනිත් එක වැඩි වෙනව නෑ. දෙකම වැඩි වෙන අවස්ථා තියෙනවා. තේරෙනවද? දෙකම තියෙනවා. ඇයි බැංකු ණය වැඩි වෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. බැංකු ණය වගකීම වැඩි වෙන්නේ ඇයි? දැන් හිතන්න පුතේ. ඔයා බැංකුවකට ගිහින් බැංකු ණයක් ඉල්ලද්දි මේ ඉන්න ඔයා. මේ ඉන්න ඔයා යන්න බැංකුව. ඔයා මේ බැංකුවට ගිහලා බැංකු ණයක් ගන්න යන්නේ. දැන් බැංකු ණයක් ගන්න කලින් ඔයාට ණය තියෙනවද? බැංකු ණයක් ගන්න කලින් ඔයාට ණය නැහැ. ණය බිඳුවයි. එතකොට දැන් ඔයා කිසිම ඔයාට කොහෙවත් බැංකුවට ණයක් නැහැ. ඔයා දැන් මේ බැංකුවට යනවා. එතකොට බැංකුවට කියලා කියනවා මට ණයක් දෙන්න. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ ණයක් විදියට ඔයාට සල්ලි දෙනවා. රුපියල් 10000ක් දෙනවා. තේරෙනවද? සල්ලි විදියට දෙනවා. රුපියල් 10000ක් දෙනවා. කලින් ඔයා කාටවත්ම ණයක් නැතුව හිටපු මිනිස්සයා ඔයා කාටවත්ම ණය නැහැ. දැන් මොකද උනේ? ණයට රුපියල් 10000ක් ගත්තා. දැන් බලන්න ඔයාගේ ණය කීයද? 10000යි. කලින් ණය තිබ්බේ නැහැ. දැන් ණයයි. 10000ක් ණය. පේනව නේද? ණය වැඩි වෙලා. නේද? බිඳුවේ ඉඳලා වැඩි වෙනවා කියන්නේ පුතේ ණයක් වැඩි වෙනවනේ. එහෙනම් බලන්න ණය වැඩි වෙලා පේනව නේද? එහෙනම් මතක තියාගන්න. ණයක් ගද්දි අපේ ණය වැඩි වෙනවා. ණයක් ගද්දි අපේ ණය කාටවත්ම ණය නැතුව හිටපු මොස්සේ බැංකු ණයක් ගත්තට පස්සේ ණයකාරයෙක් වෙනවා. ණයකාරයෙක් වෙන්නේ මොකද්ද? ණය වැඩි වුණ නිසා. හරි. එහෙනම් අපි චිත්තසටහන ගමු. මුදල් වත්කම වැඩි වෙනවා, බැංකු ණය වගකීම වැඩි වෙනවා. එහෙනම් මුදල් වැඩි වෙද්දි මොකද කරන්නේ? මුදල් හර කරන්න ඕන. එහෙනම් මෙහෙම ගන්න. මුදල් ගිණුම හර 10000යි. මුදල් ගිණුම හර 10000යි. මුදල් ගිණුම හර 10000යි. අනිත් දේ ණය හිමියෝ වෙන ගනුදෙනුවක් මම කියලා දෙන්නම් පස්සේ හරි ණය හිමියෝ වෙන්නේ ණයට ගනුම් කරද්දි ණයට භාණ්ඩ ගත්තොත් තමයි ණය හිමි වෙන්නේ මේ ඉන්නේ ණය හිමි වෙන්නේ ණයට භාණ්ඩයක් ගද්දි හරිද ණයට භාණ්ඩ මතක තියාගන්න ණය හිමි වෙන්නේ ණයට ගැනුම් හරහා ණයට ගැනුම් හරහා තමයි ණය හිමියෝ නිර්මාණය වෙන්නේ ඔව් වගකීම් වලදී වැඩිවීම බැර මේ තියෙන්නේ වගකීම් වැඩිවීම බැර දැන් මම තාම දැම්මේ වත්කම පුතේ මම දැම්මේ මේ මුදල් වත්කම වැඩි වෙන්නේ පේනවනේ මුදල් වත්කම තාම වගකීම් කැලල දැම්මේ නැහැ දැන් තමයි වගකීම් කැලලට යන්නේ මොනවද වෙන්නේ බැංකු ණය වගකීම එහෙනම් මොකද වෙන්නේ බැංකු ණය වගකීම වැඩි එහෙනම් බැංකු ණය කියන්නේ වගකීමක් නෑ නේ ගිණුම නම් කරගන්නේ කොහමද බැංකු ණය ගිණුම කියලා. මෙහෙම ගන්න. බැංකු ණය ගිණුම.
බැංකු ණය වගකීම වැඩි වේ. එහෙනම් වගකීමක් වැඩි වෙද්දී මොකද කරන්නේ? මේ තියෙන්නේ. වගකීමක් වැඩි වෙද්දී බැර කරන්න ඕනේ. එහෙනම් බැංකු ණය ගිණුම බැර 10000යි. බැංකු ණය ගිණුම බැර 10000යි. හරිද? මේ එක උදාහරණයක්. නෑ. දෙකම හර වෙන්න බෑ. දෙකම හර වෙන්න බෑ. එක්කෝ එකක් හර අනිත් එක බැර. දෙකම හර වෙන්න බෑ. හරි. තව උදාහරණයක් ගමුනේ. මම මේක මකන්නම්. අපි තව උදාහරණයක් ගමු. හරි. දැන් උනේ බැංකු ණයක් ගත්ත එකක්නේ. දැන් අපි බැංකු ණයක් ගෙවන එකක් ගමු. ඊළඟ උදාහරණය. ලියන්න. රුපියල් 5000ක බැංකු ණය ගෙවීම. රුපියල් 5000ක බැංකු ණය ගෙවීම. මේ උදාහරණ ලියන්න. හරි තියරි ක්ලාස් වලට සම්බන්ධ වෙන විදිහ මම මේක ඉවරලා කියලා දෙන්නම්. මේ උදාහරණයෙන් පස්සේ කියලා දෙන්නම්. මේ කියන්න. හරි. 5000ක බැංකු ණය ගෙවනවා. දැන් අපි කලින් උදාහරණේ මොකක්ද උනේ? අපි බැංකු ණයක් ගන්නවා නේද? කීයක බැංකු ණයක්ද? 10000ක් බැංකු ණය ගන්නවා. හරි 10000ක් බැංකු ණය රුපියල් 10000ක් බැංකු ණයක් ගන්න. දැන් මොකද කරන්නේ? මේ 10000යි මේ උදාහරණේ කියන විදිහට රුපියල් 5000ක් නැවත ගෙවනවා. දැන් රුපියල් 5000ක් බැංකු ණය ගෙවුවට පස්සේ තව ණය තියෙන්නේ කීයද? 5000යි. ඒ කියන්නේ 10000 ඉඳලා 5000ට අඩු වුණා. එහෙනම් මතක තියාගන්න බැංකු ණයක් ගෙවද්දී බැංකු ණය වගකීම අඩු වෙනවා. ඇයි පේනවනේ? කලින් 10000ක් ණය තිබ්බා. දැන් ඔයා 5000ක් ගෙවුවා. පේනවනේ? දැන් ඔයාලට ගෙවන්න තියෙන්නේ 5000යි. අන්න ඔයාගේ ණය අඩු වෙලා කියන. එන එක බලපෑමක් ලියන්න. බැංකු ණය වගකීම බැංකු ණය වගකීම රුපියල් 5000කින් අඩු වේ. බැංකු ණය වගකීම රුපියල් 5000කින් අඩු වේ. අනිත් එක තමයි මේ බැංකු ණය දැන් කොහොමද ගෙව්වේ? අපේ සල්ලි වලින් නේද? අපේ මුදල් වලින්. එහෙනම් අනිත් බලපෑම තමයි මුදල් වත්කම. රුපියල් 5000කින් අඩු වේ. මුදලුත් අඩු වෙනවා 5000කින්. බැංකු ණයත් අඩු වෙනවා. දැන් මේ බැංකු ණය ගෙවන්නේ මුදල් වලින් නිසා අපි ගාව තියෙන මුදලුත් අඩු වෙනවා. ඒ නිසා මුදල් වත්කම 5000කින් අඩු වෙනවා. හරි? එතකොට මෙහෙමනේ වෙන්නේ. බැංකු ණය වගකීම අඩු වේ. මුදල් වත්කම අඩු වේ. වගකීමක් අඩු වෙද්දි මොකද කරන්න ඕන? හර කරන්න ඕන නේද? එහෙනම් අපි ඉස්සෙල්ලා ලියන්න හර එකනේ ලියමු. එහෙනම් ලියමු බැංකු ණය ගිණුම හර 5000යි. ඇයි වගකීමක් අඩු වෙද්දි දැන් මෙතන තියෙන බැංකු ණය වගකීම අඩු වෙයි. එහෙනම් වගකීම් අඩුවීම හර කරනවා. හරිද? වගකීම් අඩුවීම හර කරනවා. අනිත් එක මුදල් වත්කම 5000කින් අඩු වේ. මුදල් වත්කම වත්කම් අඩුවීම මොකද කරේ අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. බැර කරනවා. ආයෙනම් මුදල් ගිණුම බැර 5000යි. මුදල් ගිණුම බැර
5000යි. හරි. මෙන්න මෙහෙමයි දිත්ත සටහන අපි ගොඩනගා ගන්න ඕන. හරි. ඉස්සෙල්ලා පුතේ එකපාරම අපිට කොහොම ඕගොල්ලෝ මේ විෂයට අලුත්. මේ පාඩමටත් අලුත්. පළවෙනි වතාවට ඉගෙන ගන්නවානේ මේවා. ඒ නිසා ඔයගොල්ලන්ට එකපාර හරබැර මොකක්ද කියලා කියන්න බෑ පුතේ. ඒ නිසා ඉස්සෙල්ලා බලපෑම ගොඩනගන්න. බලපෑම ගොඩනගලා ඒක අඩු වෙනවද වැඩි වෙනවද? ආයෙන අඩු වෙනවා නම් මෙහෙමයි. වැඩි වෙනවා නම් අපි මෙහෙම කරන්න ඕන. අන්න එහෙම බලලා තමයි හරබැර ලියන්න ඕන. හරිද? එතකොට ඉස්සෙල්ලා ලියනවා අර සටහන, පස්සේ තමයි බැර සටහන ලියන්නේ. හරිද? පස්සේ තමයි බැර සටහන ලියන්නේ. හරිද? හරි මගේ ඔන්ලයින් පන්ති ගැන හැවල කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට grade 10 අයට ආයතන දෙකක් හරහා කරනවා. එකක් තමයි මීගමේ බ්‍රයිට් ආයතනය. අනිත් එක කුරණ SAC ආයතනය. මීගම ඉන්න අය දන්නවා. හරිද? බ්‍රයිට් එක සහ SAC තින් ගෙන ආයතන. හැබැයි මේ ආයතන දෙකේම පන්ති කරන්නේ එකට දාලා. හරිද? ඒ තමයි සිකුරාදා 6-8. හරිද? ඒ grade 10 අයට. grade 11 අයට ඒකත් එක දවසයි කරන්නේ. grade 11 අයට කරන්නේ ඉරිදා හවස 4-6. මේකත් හවස 4-6. ඒ කියන්නේ මේක හවසයි මේක හවස ගන්නේ සමහර ස්කෝල වල උදේ වරුවේ පන්ති දානවා. ඉරිදට දහම් පාසල ඔන්ලයින් පන්ති දානවා. ඒ නිසායි හවස අරගෙන තියෙන්නේ. හරිද? එතකොට මේ පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ නම් හරිද? ආයතනය වලට ඇවිල්ලා විශේෂයෙන් කුරණ මේ SSC ආයතනයට ඇවිල්ලා නිබන්ධනය ගන්න පුළුවන්. එතකොට නිබන්ධනය ඇවිල්ලා ගන්න පුළුවන් නිබන්ධනයක් තියෙනවා හැම පාඩමකටම. මම නිබන්ධනයක් හදලා තියෙන්නේ ටියුට් එක හදලා තියෙන්නේ. එතකොට කුරණ ආයතනයට ඇවිල්ලා ටියුට් එක ගන්න පුළුවන්. හරිද? එතකොට කාට හරි ඇවිල්ලා ගන්න පුළුවන් අය ඉන්නවනම් මට ඒගොල්ලන්ට මේ ආයතනයේ තියෙන Google location එක දාන්න පුළුවන්. එහෙම නැත්තම් ඇවිල්ලා ගන්න බැරි කමක් කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන්. එතකොට ටියුට් එක ගද්දි මාසික ගාස්තුව ගෙවලා ගන්න ඕන මාසයකට රුපියල් 10යි. හරිද? මාසික ගාස්තුව රුපියල් 10යි. එහෙම නැතුව ඇවිල්ලා ගන්න බැරුව ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් මගේ බැංක් ඩීටේල්ස් දෙන්න ඕන අය ඉල්ලන්න. බැංක් ඩීටේල් පන්ති වල හරි ඉල්ලන්න මම ඒගොල්ලන්ට දෙන්න. බැංක් එකට රුපියල් 10ක් ඩිපොසිට් කරලා ඒකේ ෆොටෝ එකක් එවන්න. ෆොටෝ එක නැත්තම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරනවා නම් ස්ක්‍රීන්ෂොට් එක ගහලා මට එවන්න. හරිද? සාමාන්‍ය සල්ලි දැම්මට පස්සේ නොටිෆිකේෂන් එක මැසේජ් එකක් විදිහට මට එනවා. එහෙම එවන්න. එතකොට එයාට මම පන්තියට ගෲප් එකට ඇඩ් කරගෙන එයාට මේ ටියුට් එක කුරියර් කරනවා. හරිද? මම දැනට ඉස්කෝලේක නෙමෙයි ඉගෙන මේ ඉස්කෝලේක උගන්වන්නේ නැහැ. හරිද? ඉදිරියේදී ඉස්කෝලේකට යන්න ඉන්න ඉදිරියේ දැනගන්න පුළුවන් ඉස්කෝලේකට මොන ඉස්කෝලේ උගන්වන්නේ කියලා. දැනට සමහර අය ඉන්නවනේ දැනට මම ශ්‍රී ලංකා වයම් විශ්වවිද්‍යාලයේ සිව්වන වසර සිසුවෙක් විදිහට කටයුතු කරනවා. ඒකට පාසලකට ඇතුළත් වෙනවා නම් පුතේ මේ උපාධිය සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. හරිද? උපාධියේ වැඩ කටයුතු සියලු ටික ඉවරයි. හරිද? දැන් තියෙන ප්‍රධාන උත්සවය විතරයි. ඒ කියන්නේ එක්සෑම් ටික දැන් ලියලා තියෙන්නේ. උපාධිය දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ කොරෝනා තත්ත්වෙ හින්දා උපාධික පිරිනැමීමත් කල් ගිහිල්ලා තියෙනවා. හරිද? මං ඉන්නේ මීගමේ සාමාන්‍ය පෙළ බෝරලා නිමල් මහාවිද්‍යාලය සහ උසස් පෙළ මාර්ස්තල විද්‍යාලය හදාarලා තියෙනවා. හරිද? මම ශ්‍රී ලංකා වයම් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා මේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ ඉන්නේ මම සිව්වන වසරේ. හරිද? එතකොට තාම පාසලකට ඇතුළත් වෙලා නැහැ. හැබැයි පාසලක උගන්වන්නේ නැහැ කියලා ගුරුවරයෙක් එතනින් මයින් යන්නත් එපා. හරිද? දැන් ඇත්තම කිව්වොත් උපකාරක පන්තියන්නේ මම මේ කිසිම ගුරුවරයෙක්ව පාච්චල් කරනවා නෙමෙයි. ඇත්තම කිව්වොත් උපකාරක පන්තියකට යන්නේ
අවංක උත්තරේ කිව්වොත් ඉස්කෝලේ එක්කෙනා හරියට උගන්වන්නේ නැත්නම් ඉස්කෝලෙන් දෙන දැනුම මදි. ඒකනේ අවංක උත්තරේ. ඒ නිසා හැමතිස්සෙම පාසල උගන්වන එක මයින් යන්න එපා. මේ ගුරුවරයා පාසල උගන්වනවද නැද්ද? එහෙම කියලා මයින් යන්න එපා. හරිද? ඕන තරම් ගුරුවරු ඉන්නවා පාසල්වල අධ්‍යාපනය දෙන්නේ නැහැ. හැබැයි පෞද්ගලික උපකාරක පන්ති කරලා වැඩේ ලස්සනට කරන ඕන තරම් අය ඉන්නවා. හරිද? ඒ නිසා හැමතිස්සෙම මයින් එපා පාසල උගන්වනවා නම් එහෙම යන්න ඕනේ. හරියට වැඩේ කරනවා නම් හරියට දැනුම දෙනවා නම් හරියට ළමයි ප්‍රතිඵලයකට යවනවා නම් ඒක එහෙමයි. හරිද? කන්ටැක්ට් කරගන්න පුළුවන් මගේ WhatsApp. මේක WhatsApp ඉන්නවා 0.77 45 48 169 0.77 45 48 169. එතකොට මේ කියන ඔන්ලයින් මේ කියන දැන් කාලසටහනට අනුව පන්ති දෙකට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් සමහර අය සම්බන්ධ කරගෙන තියෙනවා මාව ඉන්ඩිවිජුවල් ක්ලාස් වලට සහ ගෲප් ක්ලාසස් වලට. ඒ කියන්නේ දැනට තියෙන තත්ත්වය අනුව ගෲප් ක්ලාසස් කරනවා ඔන්ලයින්. ගෲප් එකක් විදිහට හදලා ඔන්ලයින් කරනවා. ඊට පස්සේ මේ තත්ත්වය මගහැරලා ගියොත් ඊට පස්සේ නිවසට ගිහිල්ලා ඒගොල්ලන්ට පන්ති කරනවා. හරි. සමහර අයද පළවෙනි දවසේ ඇවිල්ලා තියෙන්නේ. පුතේ එතකොට මේක මෙහෙමයි. අද අපි මම මෙතනින් නවත්තන්න වෙලාව 10යි. මම මේ ආයතනයේ ඇවිල්ලා කරන්න ආයතනය වහන්නත් එපා. මේ මගේ තැනක් නෙමෙයි. මේ අපි වගකීම් කතා කරා. හරිද? මේ තියෙන වගකීම්. තව තියෙන අපිට 3 දෙනෙක්. හිමිකම්, ආදායම් සහ වියදම්. හරිද? හිමිකම්, ආදායම් සහ වියදම්. මෙන්න මේ කට්ටියවත් සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට මම ඉක්මනට දැනුම් දෙන්නම් ඊළඟ සෙමින එක ඊළඟ නොමිලේ පන්තිය කවද්ද තියෙන්නේ කියලා. හරිද? එතකොට එදාටත් එන්න ගෲප් එකේම ඉන්න මට උදව්වක් විදියට. ඕගොල්ලෝ පුළුවන් නම් මම මේ දාන ලින්ක් එක ගෲප් එකේ ලින්ක් එක තව යාළුවන්ට යවන්න. හරිද? යාළුවන්ට යවලා යාළුවන්ටත් කියන්න ඇවිල්ලා බලන්න කියලා. එතකොට ඔන්ලයින් පන්ති වෙන්නේ මෙහෙම. එතකොට මම හිතනවා මම පුළුවන් තරම් හොඳ තාක්ෂණයක් මට ගන්න පුළුවන් මට්ටමේ තාක්ෂණයක් අරගෙන ඕගොල්ලන්ට මම මේ කියලා මම හිතනවා බෝඩ් එකේ ලියන එක පවා පැහැදිලිව පේනවා ඇති. මම කතා කරන දේ පැහැදිලිව පේනවා ඇති. ඒ නිසා ගොඩක් ඕගොල්ලන්ට පහසු වෙන විදිහට තමයි මම මේක කරන්නේ. හරි? ඒ නිසා මම ඊළඟට දැනුම් දෙන්න කවද්ද ආයේ පන්තිය තියෙන්නේ කියලා. හරි? එහෙනම් අවසාන වෙනකන් ඇදලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. හරිද? මගේ මහන්සියට වටිනාකමක් දුන්න හැමෝටම ස්තුතියි. අවසාන වශයෙන් ඉල්ලීමක් විදිහට අද පන්තිය ගැන ඕගොල්ලන්ගේ අදහසක් chat එකේ දාන්න. ඔයගොල්ලෝ පුළුවන් හැමෝම left වෙන්න එපා කියලා කියනවා. left වෙනවා නම් message එකක් දාලා යනවා අද පන්ති සම්බන්ධයෙන් මොකක් හරි. හරි එහෙනම් අදහස් වලට වචන වලට ගොඩක් ස්තුතියි. ආයි ඊළඟ දවසේ මම ලෑස්ති කරලා දෙන්නම්. ඉක්මන් ගෲප් එකේ ඉක්මනට දැනුම් දෙන්න. ගෲප් වලට ඇඩ් වෙලා නැති අය ඉන්නවා නම් මගේ ගෲප් එකේ ලින්ක් එක ඉල්ල ගන්න. හරිද? ගෲප් එකට ඇඩ් වෙන්න පුළුවන්. ඉදිරියේ වැඩ කටයුතු ඔක්කොම ගෲප් එක හරහා පන්ති තියෙන හැමදේම නොමිලේ කරන හැමදේම ගෲප් එක හරහා දැනුම් දෙන. එහෙනම් අදට පන්ති ඉවරයි. සම්බන්ධ වුණු හැමෝටම ස්තුතියි. හොඳින් වැඩ ටික කරගෙන අද කරපු දේ සහ අද පොඩි දෙයක් කරේ. මම හිතනවා තේරුණා අනිවාර්යයෙන්ම.
ඊළඟ දවසේ දිට සටහන් ඉතුරු කොටසට අනිවාර්ය සම්බන්ධ වෙන්න. අර මම දාලා තියෙන PDF එක පුළුවන් නම් print කරගෙන තියාගන්න. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි හැමෝටම JSPටයි දුසන්න. 9:11. ඔව්. අර මිස්ටර් කෝල් ගත්ත මේ සමන්සර්ගේ මේ ගත්තේ නැහැ කියන්නේ මේ බිසි කියලා වැටුණා. අද රෑට කිව්වේ මේ ඔව් දැන් අද රෑ කියන්න කිව්වා. දැන් මං කෝල් ගද්දි මේ එයා බිසි. මේ ඒ මිස් මට අද කිව්වා මේ 9න් පස්සේ කෝල් ගන්නවා නම් මැසේජ් එකක් දාන්න කියලා. මැසේජ් එකක් දාන්නද? ඔව්. ඉතින් මැසේජ් එකක් දාන්න. හරි සර්.